තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අපේ පූජනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි මේ අවස්ථාවේදී සූදානම් වෙන්නේ මේ පින්වතුන්ට අතිශය වටිනා දහම් ටිකක් කියලා දෙන්න විශේෂයෙන්ම නිවන් මාර්ගය නිවන් දකින්න තියෙන ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ හැම වෙලෙම අනුසය මට්ටමෙන්ම ගෙවලා දාන එකක්. ඒ මාර්ගය වඩන්නේ කොහොමද කියන කාරණාව ගැන උපදේශයක් ලබා දෙන්න පැහැදිලි කරලා දෙන්න. ඉතින් මේ පෙන්වන කරුණු ටික බොහෝමම සියුම්, ඊ타ත්ම සියුම් ස්වභාවයක් ගන්නවා. ඒ හින්දා ඊ타ත්ම ඕනෑකමින් වමනායෙන්ම ශ්‍රවණය කළොත් මේ කියන කාරණාව අල්ලගන්න පුළුවන්. ඉතින් මේ අපි අර වෙනද කතා කරනවා වගේ ඒ කතා කරපු දහම් කරුණු වල වචන ඇහෙන්න පුළුවන්. නමුත් අර්ථය ඊට වඩා ගොඩාක් සියුම් කියලා පොඩ්ඩක් මතක් කරනවා. එහෙනම් හැමදෙනාම මේ ටික හොඳට අහන්නට ඕනේ. අපි යම් කෙනෙක් සීල සමාධි ප්‍රඥා කියන ත්‍රි ශික්ෂාව පූර්ණණය කරනවා නම් සීලයට පිටලා සමාධිය වඩලා විදර්ශනා කරනවා කියලා නැත්නම් ඇත්ත ඇති හැටි බලන මේ ත්‍රි ශික්ෂාව අයිති ලෝකෝත්තර මාර්ගයකට. එතකොට මේ මාර්ගයේ පූර්ව භාග ප්‍රතිපදාව සහ ලෝකෝත්තර ඍජුවම ලෝකෝත්තර මාර්ගය සහ මාර්ගයට එන්න පූර්ව භාග ප්‍රතිපදාව කියලා දෙකක් තියෙනවා. මම ඒකත් පස්සේ මතක් කරන්නම්. එතකොට අපි මුලදී කතා කළා මේ මාර්ගය කියන එක චතුරාර්ය සත්‍ය දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාරි සත්‍ය මාර්ගයේ වඩනවා කියනකොට එයා දුක දැකලා දුක ඇතිවීම දැකලා දුක නැතිවීම දැකපු කෙනෙක් වෙන්න ඕනේ. නැති වෙන විදිහට මාර්ගය වඩන්න. එතකොට යම් කෙනෙක් මේ දුක ඇතිවීම මේ දුක නැතිවීම කියන ටික දකින්නේ පටිච්චසමුපාද ධර්මතාවය දැක්කමයි කියන එක අපි මතක් කළා. පටිච්චසමුපාද ධර්මතාවය දැකීම තුළින් මේ දුක ඇතිවීම හේතුව මේ හේතුව නැති කළාම දුක නිරුද්ධ වෙනවා කියලා දැක්කම මේ දුක්ඛ නිරෝධය බලාගෙන කරන වැඩපිළිවෙල තමයි මාර්ගය කියලා කියන්නේ. එතකොට අපි අද දවසේදී ඒ මාර්ගය වඩන්නේ කොහොමද කියන කාරණාව ගැන තමයි බලන්නේ. එතකොට එතනදී මාර්ගය වඩන හැටි කියලා දෙන්න ඉස්සෙල්ලා අපි තේරුම් ගත යුතු වටපිටාවක් තියෙනවා. මේ මාර්ගය ගැන මම අද විස්තර කරනකොට මේක ඍජුවම ආය වක්‍රව මුකුත්ම නැතුව ඍජුවම ලෝකෝත්තර මාර්ගය වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගංගා යමුනා සරබු මහී වගේ ගංගාවන් පෙර දිගට හැරිලා පෙර දිගට නැමිලා පෙර දිගට බරව පවතිනවා වගේ මහානි මේ ආර්ය අෂ්ටාංග මාර්ගය නිවනට හැරිලා නිවනට නැමිලා නිවනට බරව පවතිනවා කියලා. ඒ වගේ කෙලින්ම නිවනට හැරිලා නිවනට නැමිලා නිවනටමයි බරව පවතින්නේ. ඍජුවම මාර්ගය වෙනවා මේ ලෝකෝත්තර මාර්ගය වඩන ආකාරය. ඒ මාර්ගය නොතේරුනොත් වඩන්ට අපහසු කෙනෙකුට ඊට පස්සේ සතර සතිපට්ඨාන වල පූර්ව භාග ප්‍රතිපදාවටත් එන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. හරි. මෙතන ඉඳලා මම දැන් අපි මේ ලෝකෝත්තර මාර්ගය වඩන්ට හැටි ඒක ගැන පැහැදිලි කරලා දෙන්නම්. මේ අනුසාරයෙන් අපි මෙහෙම කතා කළොත් පංච උපාදානස්කන්ධ දුක්ඛ කියන තැනකදී අපි ගන්න අපේ ජීවිතේ අපිට අම්මා තාත්තා අයියා අක්කා දුව පුතා කියලා හම්බ වෙන අරමුණු තියෙනවනේ. එතකොට දැන් මේ අය ලෙඩ වෙලා මහලු වෙලා මරණයටපත් වෙලා මේ මොනවා හරි එකකින් අපිට දුක එනවනේ. හරි. එතකොට දැන් අපි දන්නවා හොඳට බලන්න අපිට පුද්ගලයෙක් කියලා හම්බ වෙන අපි මල්ලි නැත්තම් දරුවා කියලා හම්බ වෙන තැන අම්මා කියලා හම්බ වෙන තැන අපිට ධර්මතා දෙකක් හම්බ වෙනවා. බලන්න ඔන්න කන බොන ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නියදත් සම්මස්නහර කියන කුණප කොටස් 32කින් යුක්ත නැත්තම් පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු රූපයක් තියෙනවා. අපි ඒක දන්නවා යථාර්ථයේ පරමාර්ථයක් කියලා. ඊට පස්සේ ඒ රූපය අපිට
පුද්ගලයෙක් හැටියට, සත්වයෙක් හැටියට, නැත්නම් අම්මා හැටියට, දරුවා හැටියට පෙනෙනවා. එතකොට දැන් අපිට අපි ඉගෙනගෙන තියෙනවා සම්මත සහ පරමාර්ථ කියලා සත්‍ය දෙකක් තියෙනවා කියලා. ඒකෙදී සම්මත සත්‍යයේ ස්වභාවය පෙන්නනවා මොකද්ද? පේන්න තියෙනවා. සම්මත සත්‍යයේ ස්වභාවය තමයි පේන්න තියෙනවා. ඒ කියන්නේ සත්වයක්, පුද්ගලයෙක්, මිනිසෙක්, අම්මා, පුතා කිව්වහම පේන්න ඉන්නවා. හැබැයි විමසනකොට අතුරුදහන් වෙනවා. පරමාර්ථ සත්‍යයේ ස්වභාවය තමයි පේන්නේ නැහැ. සත්වයක් නොවන පුද්ගලයෙක් නොවන හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු ධර්මතාවයක් ධාතු මාත්‍රයක් ස්කන්ධ මාත්‍රයක් තියන්නේ කියන ශුන්‍යතාවය පරමාර්ථමය ස්වභාවය පේන්නේ නැහැ. හැබැයි පරමාර්ථ ස්වභාවය තමයි විමසනකොට මතුවලා එනවා කියලා අපි අහගෙන තියෙනවා. සත්‍ය දෙකක් තියෙනවා සම්මුති සත්‍ය සහ පරමාර්ථ සත්‍ය කියලා. දැන් දෙකම එක ගොඩේ අපිට හම්බ වෙනවා. කියන්නේ අම්මා නැත්තම් මගේ පුතා නැත්තම් මේ මම කියලා බලන තැනක පුද්ගලයෙක්ව හම්බ වෙනවා සත්වයෙක්ව හම්බ වෙනවා. ඊට පස්සේ ඒ පුද්ගලයා ඒ සත්වයා අම්මා නැත්තම් පුතා නැත්තම් මම වෙලා ඔන්න ඒක අපිට පේන්න තියෙනවා. මාව පේන්න තියෙනවා, අම්මව පේන්න ඉන්නවා, පුතාව පේන්න තියෙනවා. එතකොට ඔන්න සම්මත සත්‍යය. එතකොට පරමාර්ථ සත්‍යය කියලා කියන්නේ සත්‍ය පුද්ගලයන් නෝ හේතු ප්‍රත්‍යයෙන් හටගත් ධර්මතා. ඒ කියන්නේ කන බොන ආහාරයෙන් හැදුණු පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු කියන සතර ධාතුවක් අය කියලා කියන්නේ. රූපේ කියලා කියන්නේ. නැත්තම් කෙස් ලොම් නියද සම්මස්නහර කියන මේ වගේ කුණප කොටස් ටිකක් තියෙන්නේ කන බොන ආහාරයෙන් හැදුනේ කියන ටික තමයි පරමාර්ථමය ස්වභාවය. ඒක අපිට පේන්නේ නැහැ. එතකොට දැන් අපි ඉස්සර විදර්ශනා කළා ටික සතිපට්ඨාන කායානුපස්සනාවක් බැලුවා මොකේටද? අපි දන්නවා මේ පරමාර්ථයේ වැහිලා තියෙන්නේ සම්මතේ. යම් කලක සම්මතයේ අතුරුදහන් වෙලා පරමාර්ථයේ මතු වුණොත් පරමාර්ථ සත්‍ය අවබෝධ කරගත්තොත් අපි සසරෙන් ගොඩ ඒ කියන්නේ සසර දුකෙන් ඈතර වෙනවා. ඒ කියන්නේ සියලුම මේ කෙලස් ටික රැඳෙන්න තැනක් නැහැ. කෙලස් ටික ගහලා යනකොට අපි දන්නවා. ඒ හින්දා අපි මොකද කරන්න පුළුවන් තරම් මේ ශරීරයේ ධාතු වශයෙන් හෝ කුණප කොටස් වශයෙන් හෝ බල පරමාර්ථය මතු කරගන්නටත් සම්මතය ගෙවා දාන්නටත් අතුරුදහන් කරන්නටත් අපි උත්සාහවත් වෙනවා. මොකද දැන් පුද්ගලයෙක් කියලා පේනවා. පුද්ගලයා කියලා පේන තැන අපි දන්නවා පරමාර්ථ සත්‍යය ඒකේ ස්වභාවය විමසන කොට අතුරුදහන් වෙනවා. සම්මත සත්‍යය ඒක විමසන කොට අතුරුදහන් වෙනවා. පරමාර්ථ සත්‍යය පේන්නේ නැහැ. හැබැයි විමසන කොට මතුවලා එනවා. ඒ හින්දා දැන් අපිට පුද්ගලයෙක් කියලා පෙනෙන තැනක සම්මතය බලාගෙනයි ඔක්කොම ප්‍රශ්න ගැටලු ටික කෙලස් ටික ඇති වෙන්නේ. පුද්ගලයෙක් නිසායි ඇලෙන්නේ ගැටෙන්නේ. එතකොට ඇලීම් බැඳීම් ගැටීම් මේ හැම දෙයක්ම තියෙන්නේ සත්ව පුද්ගල භාවයේ මුල් වෙලා සම්මතයේ මුල් වෙලා. පරමාර්ථය කියන ස්වභාවය හසු වුණා නම් ඊට අල්ලපු ඇත්තේ නිවන. නැත්තම් ඒකම නිවන කියන එක සාක්ෂාත් වෙනවා. ත්‍රිලක්ෂණය කියනක අවබෝධ වුණා වෙනවා. ඒ හින්දා අපි මොකද කරන්නේ මේ පරමාර්ථ ධර්මයේ මතු කරලා සම්මතයේ අතුරුදහන් කරන්නට පරමාර්ථයේ එළඹ සිටින මට්ටමට ගන්නට සම්මතයේ අතුරුදහන් කරන්නට අපි කාලයක් තිස්සේ මොකද කරන්නේ මේ පුද්ගලයෙක් හම්බෙන තැන අම්මා කියන තැන පුතා කියන තැන මම කියන තැනක පේන්න තියෙන ටික අතුරුදහන් කළා පේන්න නැති පරමාර්ථය මතු කරගන්නට අපි වෙහෙසෙනවා. ඒ හින්දා අපි කෙස්ලොම් සම්මස් කියලා අපි ඒක කුණප කොටස් ටික බලනවා කන බොන ආහාරයෙන් හැදුණු කියලා බලනවා. ඊගාවට මේ ශරීරයේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු කියලා මේ වගේ ධාතු වශයෙන් බලනවා. මෙහෙම බලන්නේ මොකටද? බලනකොට අපි හිතනවා මේ පුද්ගල භාවය අතුරුදහන් වෙලා පරමාර්ථය මතුවේයි කියලා. නමුත් මෙච්චර කාලයක් කළා අපිට පරමාර්ථය මතුනේ සම්මුතිය අතුරුදහන් වුනේත් නෑ. එතකොට දැන් උතන හොඳට බලන්න මෙන්න මේ කාරණාව. කන බොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපයක්
පුද්ගලයෙක් කියලා හිතන තැනක. එතකොට එතන තව කය සවිඥානික වෙච්ච නාම ධර්ම ටිකකුත් තියෙයි. ඒ ටික පරමාර්ථමය ස්වභාවය. හැබැයි අපිට ඊගාට පුද්ගලික සත්‍යයක් කියලා පේනවා. දැන් මේ සම්මතයයි පරමාර්ථයයි දෙක එක ගොඩේ වැටිලා තියෙන්නේ. ඒ වැටිලා තියෙනකොට තමයි පරමාර්ථය කියන එක බලලා සම්මතය අයින් කරගන්න අපි වෙහෙසෙන්නේ. වෙහෙසුණාට ඒක කරගන්නත් බැරි වුණා. අපි දැන් මේ මාර්ගයෙන් පෙන්වන්නේ ඒ දැන් ඔය ආහාරයෙන් හැදුණු පරමාර්ථමය ධර්මයක් තියෙන තැනක සම්මතය ආදේශ වෙලා පුද්ගලයෙක් හැටියට පෙනෙනකොට රූපයේ පුද්ගලයෙක් හැටියට පෙනෙනවා කියන තැනකදී ඒ රූපය කියන පංච උපාදානස්කන්ධය. උපාදානයේට හිත රූපයක්. දැන් ඒ රූපය පුද්ගලයෙක්ගේ කෙනෙක්ගේ සත්වයේ නිසා. එහෙම නැත්නම් ගහක් මලක් එතකොට ඊර හඳ මොනවා හරි ඒ සම්මතයකින් ප්‍රඥාප්තියකින් යම් රූපයක් විවහාර කරන්න පුළුවන් නම් ඒ රූපය පංච උපාදානස්කන්ධයකටයි අයිති වෙන්නේ. හරි. එතකොට දැන් ඔන්න සම්මතයයි පරමාර්ථයයි කියන දෙකක් අපි දන්නේ අපිට පුද්ගලයෙක් පේනවා. ඊට පස්සේ නිවන් දකින්න ගියාම තමයි මෙතන ධර්මතා දෙකක් තියෙනවා. පරමාර්ථයේ මතුවෙච්ච දවසට සම්මතය අතුරුදහන් වෙච්ච දවසට තමයි අපි නිවන් දකින්නේ කියලා අහලා තියෙනින්ද ඕක කරන එක නිකලි නමුත් උනේ නැහැ. නමුත් ඒ කරන එකෙන් කෙලස් ටික ගෙවෙන කමක් අඩු වෙන කමක් වෙනවා. නමුත් අනුසය ගෙවිලා යන්නේ නැහැ කවදාවත්. ලෝකෝත්තර මාර්ගය කියලා කියන්නේ එහෙම පැලස්තරයක් දාන එකක් නෙමෙයි. ඒ කියන්නේ අනුසය අපි කියමුකෝ දැන් මේ සම්මත පරමාර්ථ වශයෙන් පවතින දේ තියෙන තැනක සම්මත යකින් පුද්ගලික සත්‍යයක් පෙනෙනවා කියන එක හැදුනේ කොහොමද කියන සිද්ධිය කියන එක දන්නේ නැතිකමක ඉඳගෙන මේ කන බොන ආහාරයෙන් හැදුණු කුණප කොටස් ටිකක් සතර මහා ධාතුයි මෙතන පරමාර්ථමය ධර්මයක්. හැබැයි පෙනෙන්නේ නැහැ. විමසුවොත් මතුවලා එන්න පුළුවන් පරමාර්ථයක් තියෙනවා. පේන්න තියෙනවා. හැබැයි සත්‍ය පුද්ගලික කියලා විමසනකොට අතුරුදහන් වෙන සම්මතයකුත් මේකේ තියෙනවා. මේ පරමාර්ථයේ සම්මතයේ දෙක එක ගොඩට වැටුනේ. මෙහෙම හම්බ වුණේ කොහොමද කියලා අපි මේක ඇති වෙච්ච හැටි දන්නේ නැතුව මේක නැති වෙච්ච හැටි දන්නෙත් නැතුව අපි හරියට අහසින් වැටුණා වගේ මැදින් පුද්ගලයෙක් මේ පරමාර්ථ ධර්මතා ටික සම්මත වශයෙන් පුද්ගලයෙක් පේනවා කියන තැනින් විතරක් අරගෙන එක අයින් කරන්න හැදුවට බෑ. ඒකයි මේකේ තේරුම. ඒකයි මෙච්චර කාලයක් මුළු ලෝකෙම උත්සාහවත් වෙන්නේ පරමාර්ථය මතු කළා ප්‍රඥප්තිය නැත්නම් සම්මතය කියන එක අතුරුදහන් කරන්න උතන. නමුත් ලෝකෙට ওই දෙකම කරන්න බැරි වුණා. ප්‍රඥප්තිය මතු කරගන්න සම්මතය අතුරුදහන් කරන්න බැරි වුණා. ඒකට හේතුව මේ කරාට මේකට තියෙන හේතු මූලය කියන එක නැත්තම් මේ පරමාර්ථය ප්‍රඥප්තියකින් වැහුනේ සම්මතයකින් වැහුනේ කොහොමද කියන හේතුව හොයාගන්න නැතුව ඒ හේතුව නැති කරන්නේ නැතුව මේ කාරණාව හරියන්නේ. ඉතින් ලෝකෝත්තර මාර්ගයෙන් කරන්නේ මේ වගේ එක ගොඩට වැටෙන්න හේතුව සහ එක ගොඩට වැටෙන්නේ නැති ආකාරය පෙන්වලා නොවැටෙන ආකාරයටම පෙන්වන එක. හරි. එතකොට මම දැන් පෙන්නවා අදට අපි භාවනා කරනවා කියන සිද්ධියක සම්මත පරමාර්ථ දෙකක් තිබුණා. සම්මතය අයින් කළා පරමාර්ථය ගන්න අපි වෙහෙසුණා නමුත් බැරි වුණා කියලා. අද මම මේ උගන්වන දහම් කොටස කෙලින්ම ලෝකෝත්තර මාර්ගය කියලා කියන්නේ මේකෙන් පෙන්වන්නේ මේකෙන් කරන්නේ වෙන මොකුත්ම අර්ථයක් නෙමෙයි. වෙන මොනවත්ම දෙයක් නෙමෙයි සම්මුතිය හා පරමාර්ථය කියන දෙක වෙන් කරලා පෙන්වනවා ඕගලන්ට. දෙක එක ගොඩට වැටෙන්න කලින් දෙක එක ගොඩට දාන්න කලින් එතකොට කෙලින්ම පරමාර්ථයත් අවබෝධ වෙනවා සම්මතයත් නැත්නම් ප්‍රඥප්තියත් දෙක අවබෝධ වෙනවා එපමණකින්ම කටයුත්ත කළා දුක පිළිසෙන් දැක්ක සමුදය දුරු කළා නිරෝධය සාක්ෂාත් කළා කියන ඔක්කොම ටික වෙනවා සම්මත පරමාර්ථ කියන දෙක දෙපැත්තට වෙච්ච එකම අන්න ඒකයි මෙතෙන්දි පෙන්වන්නේ ඒ පෙන්නන ක්‍රමයට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මොකද්ද පංච උපාදානස්කන්ධයේ උදේ වැය බලන්ට කියන කාරණාව. ලෝකෝත්තර ඍජුවම ලෝකෝත්තර මාර්ගය කියන්නේ පංච උපාදානස්කන්ධයේ උදේ වැය බලන එක. අපි දැන් පංච උපාදානස්කන්ධයේ උදේ වැය බලනවා කියන කාරණාව බුදුරජාන් වහන්සේ පෙන්වලා තියෙන ආකාරය පොඩ්ඩක් බලමු. මොකද මේ ටික බලනකොට අපිට අවශ්‍ය ප්‍රශ්නේ විසඳිලා.
අපි මෙච්චර කාලයක් කරන්න හැදුවා නම් පරමාර්ථය මතු කළ සම්මතිය අයින් කරන්න තාම බැරි වුණා නම් ඒ දෙක ටග්ගල වෙන් කරලා පෙන්නනවා අපිට. පරමාර්ථය සත්‍ය වෙනමම පෙන්නනවා සම්මත සත්‍ය වෙනමම පෙන්නනවා. එතකොට සම්මතයයි පරමාර්ථය දෙක වෙන් කරලා දකින්න පුළුවන් නුවණක් ඇති වෙනවා. මේ දෙකම එක ගොඩකට දාගෙන දුක් විඳින පංච උපාදාන ස්කන්ධ ලෝකේ හැදෙන්නේ නැහැ. පංච උපාදාන ස්කන්ධ ලෝකය කියලා කියන්නේ පරමාර්ථ සත්‍යයයි සම්මත සත්‍යයයි කියන දෙක එක ගොඩට තියෙනවා. ඒ කියන්නේ කනබුන ආහාරයෙන් හැදුණු රූපේ පුද්ගලෙක් කියලා පේනවා. සත්‍යයක් කියලා පේනවා. දුව පුතා අම්මා තාත්තා කියලා පේනවා. එතකොට දුව පුතා අම්මා තාත්තා සත්‍ය පුද්ගලෙක් කියන ප්‍රඥප්තිය අතුරුදහන් වුණොත් සත්ව පුද්ගල නුවණ කුණුපු කොටස් ටිකක් සතර මහා ධාතු කියන පරමාර්ථය මත උනොත් හරි කියන එකනේ අපි හිතාගෙන හිටියේ. ඒකනේ කරන්න හැදුවේ. නමුත් ඒක කරගන්න බැරි වුණා. ආන් එක කළා දෙන්න හදන ක්‍රමයක් තමයි මේ වෙහෙසක් නැතුවම નિરાයාසයෙන්ම ඒ තැනට තමන්ගේ මනස අරගෙන එන එක තමයි ලෝකෝත්තර මාර්ගය කියන්නේ. මාර්ගය කියන්නේ වරද උනාට පස්සේ නිවැරදි කරන්න පරමාර්ථමය ධර්මතා ටික පුද්ගලික සත්‍යයේ විදිහට රැවටුණාට පස්සේ හැදුනට පස්සේ ඒක අයින් කරන්න හදනව නෙමෙයි. එහෙම හැදෙන්න ඉස්සර වෙලා හැදෙන්නේ නැති වෙන විදිහටම කටයුතු කරන එක තමයි මාර්ගයේ ස්වභාවය. හැදුනහම ඒක නැති කරන්න උත්සාහවත් වෙනකොට වෙහසක් දරන්න ඕනේ. වෙහසක් දැරුවා ඒක හැදෙන්න තිබුණ හේතුව නැති වෙන්නේ නැහැ. යම් හේතුවක් නිසා පරමාර්ථ ධර්මයේ වැහිලා පුද්ගලයේ කියන එක පෙවුනා නම් ඒක නැති කරන්නට අපි ධාතුව බලලා පුද්ගල භාවය අයින් කරන්න නුවණින් මෙනෙහි කරනකොට తాවකාලිකව එතන එතන අරමුණේ කෙලෙස් නැති වුණාට පරමාර්ථ ධර්මයේ ප්‍රඥප්තියකින් වහන්න පුළුවන් වහන හේතුව කියන එක අපිට නැති වුණේ නැහැ ඒක හම්බුනේ නැහැ. නමුත් මේ මාර්ගයෙන් කරන්නේ ඵලයට ප්‍රතිකර්ම නෙමෙයි හේතුවට ප්‍රතිකර්ම. ප්‍රඥප්තියයි පරමාර්ථයයි දෙක එකට වෙන එක එකට වෙන හේතුව මොකද්ද කියලා හොයලා ඒ හේතුව නවත්තන්න කටයුතු කරන එක තමයි මාර්ගය වෙන්නේ. ඒක තමයි මේ ලෝකෝත්තර මාර්ගයෙන් කරන්නේ. ඒ කරන ක්‍රමයේ තමයි බුදුරජාණන් වහන්සේ පංච උපාදාන ස්කන්ධය හැටියට පෙන්වන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි මේ පංච උපාදාන ස්කන්ධයේ ඇතිවීමත් නැතිවීමත් නොදැන නොදක අවුරුදු 100ක් ජීවත් වුණ 30 ජීවිතයක් පංච උපාදාන ස්කන්ධයේ ඇතිවීම නැතිවීම දැනගෙන එක දවසක් ජීවත් වුණත් වටිනවා කියලා මතක් කළේ. ඒ කියන්නේ සම්මත පරමාර්ථ දෙක වෙන් කර නොගෙන අවුරුදු 100ක් ජීවත් වුණ 30 ජීවිතයක් සම්මත පරමාර්ථ කියන ධර්මතා දෙක වෙන් කළා දැකලා එක දවසක් ජීවත් වුණත් වටිනවා කියන ටිකයි එකෙන් පෙන්වන්නේ. මොකද පරමාර්ථය වෙනම දැක්කොත් ප්‍රඥප්තිය වෙනම දැක්කොත් කෙලින්ම නිවන් දැක්ක වෙනවා. කෙලින්ම යථාභූත ඥානය තියෙනවා කියලා කියන්නේ කෙලෙස් සුන්ගෙන් ආශ්‍රයන්ගේ මනස මිදෙනවා. නිරෝධිය සාක්ෂාත් වෙනවා. තැනකට යනවා. හරි. ඔන්න දැන් මෙතන ඉඳලා හොඳට 100ක් යොමු කරන්ට එතනදී බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ස්කන්ධයන්ගේ උදේවැය මෙන්න මෙහෙම බලන්ට කියලා. කනබුන ආහාරය නිසා රූපය හැදෙනවා. ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා හැදෙනවා. මේ නාම රූප දෙක නිසා ආහාරයෙන් හැදුණු රූපය ස්පර්ශයෙන් හැදුණු වේදනා සංඥා දෙක නාමයේ මේ නාම රූප දෙක නිසා විඥානය හැදෙනවා. ඊට පස්සේ ආහාරය නැති වෙන රූපය නැති වෙනවා ස්පර්ශය නැති වෙනකොට වේදනා සංඥා චේතනා නැති වෙනවා. ඒ නාම රූප දෙක නැති වෙන විඥානය නැති වෙනවා කියලා ස්කන්ධයන්ගේ ඇතිවීමත් නැතිවීමත් දෙක බලන්න කියනවා. ආහාරය නිසා රූපය ඇති වෙනවා ආහාරය නැති වෙන රූපය නැති වෙනවා කියලා බලනකොට රූපස්කන්ධය ඇතිවීමත් නැතිවීමත් බලනවා. ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා කියන චෛතසික ටික ඇති වෙනවා. ස්පර්ශය නැති වුණොත් වේදනා සංඥා චේතනා නැති වෙනවා කියලා බලනකොට වේදනා ස්කන්ධය සංඥා ස්කන්ධය සංකාර ස්කන්ධය කියන නාම ධර්ම ටික ඇති වෙනහා නැති වෙන හැටි දකින්න. මේ නාමයයි මේ රූපයයි දෙක නිසා විඥානය හට ගන්නවා. මේ නාම රූප දෙක නැති වුණු විඥානය නැති වෙනවා කියනකොට විඥාන ස්කන්ධය ඇතිවීම නැතිවීම දකින්න. මෙන්න මේ පංච උපාදාන ස්කන්ධය ඔය දෙන්නේ පෙළදහම ඕක අපේ ජීවිතෙන් හරියට අර්ථවත් විදිහට බලනකොට ප්‍රඥාප්තියයි පරමාර්ථයයි දෙක සම්මත පරමාර්ථ දෙක සම්පූර්ණ වෙන් වෙලා නිවනම කියන එකට මනස සම්පූර්ණ යොමු වෙනවා. ලෝකයේ කියන කතුරු දහම වෙනවා මේ කරන දේ.
මොකද ලෝකයේ කියන එක හැම වෙලාවෙම තිබුණේ පරමාර්ථයකට ප්‍රඥාප්තිය ආදේශ වෙලයි ලෝකයේ කියන එක හැදෙන්නේ. නමුත් මේ දෙන්න දෙපැත්තට වුණාම ලෝකය කියන එක පවතින්නේ. හරි ඒක අපි මෙහෙම බලමු. දැන් අපි එතනදී මම එදත් කතා කළා අද දවසේදී තව පොඩ්ඩක් මතක් කළොත් දැන් මෙතන ඉන්නවා සිංහල කතා කරන කෙනෙකුයි දෙමළ කතා කරන කෙනෙකුයි ඉංග්‍රීසි කතා කරන කෙනෙකුයි කියලා හිතන්ට අපි තුන්දෙනාටම පුරාණ කර්මය මත හැදුනා කන බොන ආහාරය නිසා ඇහැ පවතිනවා ඇහැ තියෙන නිසා ඔන්න රූප පේනවා රූප ඇස් ඉදිරි පිටට ඇවිල්ලා තියෙනවා අපි තුන්දෙනාගේ හැබැයි අපි තුන්දෙනාගෙන් එක්කෙනෙක්වත් මේ රූප දකින්නේ ඇයි හිත නැති හින්දා මලමිනියක් වගේ කන බොන ආහාරය නිසා හැදිලා තියෙනවා ඇස් ඉදිරි පිට රූපත් ගැටිලා තියෙනවා නමුත් රූප පේන්නේ ඕන දැන් ආහාරය නිසා රූපය හැදිලා තියෙනවා කියන තැනකට ඇවිල්ලා තියෙනවා එතකොට මේ ආහාරය නිසා හැදුණු රූපය උපකාර වෙනවා රූපය වෙනම එක රූපය උපකාර වෙනවා ස්පර්ශයට කන බොන ආහාරයෙන් මොන රූප ටික හැදිලා තියෙනවා අපි ඔක්කොට තුන් දෙනාටම ඉංග්‍රීසි කතා කරන දෙමළ කතා කරන සිංහල කතා කරන තුන් දෙනාටම ආහාරය නිසා රූප හැදිලා තියෙන්නේ. එතකොට ආහාරය නැති වෙනකොට රූපේ නැති වෙන්නේ මරණයෙන් පස්සේ තමයි. දැනට ආහාරය නිසා රූපේ හැදිලා තියෙනවා. ඔන්න ආහාරය නිසා රූපේ හැදුනහම මේ සවිඥානික ඇහැට බාහිර රූප ගැටෙනවා. ගැටිලා ඇහැ ආහාරයෙන් හැදුණු රූපේ උදව් වෙනවා ස්පර්ශයට. ඔන්න කන බොන ආහාරයෙන් රූපේ හැදුනා ඒ රූපේ උදව් වෙනවා ස්පර්ශයට. මොකද ඒ කන බොන ආහාරයෙන් හැදුණු ඇහැට බාහිර රූප ගැටෙනවා. මටත් ගැටෙනවා දෙමළ කතා කරන කෙනාටත් ඉංග්‍රීසි කතා කරන කෙනාටත් ඇහැට රූප ගැටෙනකොටම හිත ඊට අනුගතව උපදිනවා චක්කු විඥානය. ඇහත් රූපයක් දෙක තියෙනකොට චක්කු විඥානය ඊට අනුගතව ඉපදිලා ඔන්න චක්කු සම්පස්සේ ඇති වෙනවා. දමිළ කෙනාටත් ඉංග්‍රීසි කෙනාටත් මටත් එහෙම. ඔන්න දැන් වස්තුවක් පේනවා. ඔන්න ස්පර්ශය නිසා ආහාරය හේතු ස්පර්ශය ඇති කරන්න. එතකොට ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා කියන චෛතසික ටිකක් පහළ වෙච්ච එක තමයි අපිට වස්තුවක් පේනවා කියලා කියන්නේ. දමිළ කෙනාටත් පේනවා ඉංග්‍රීසි කෙනාටත් පේනවා සිංහල කෙනාටත් පේනවා දැන්. ඔන්න මේ පේනවා කියන තැන ආහාරයෙන් හැදුණු රූපෙකුයි ස්පර්ශයෙන් හැදුණු නාමයකුයි කියලා දෙකක් තියෙනවා දැන්. දැන් තුන් දෙනාටම පෙනීම සමානයි. තියෙන වස්තුවේ හැඩය වේවා වර්ණය වේවා සමානව පේනවා. ඊට පස්සේ ඒ නාමයයි ඒ රූපයයි දෙක නිසා පැදුර කියලා දැනගන්න කමක් ඇති වෙනවා මංගාව. දෙමළ කතා කරන කෙනාට පායි කියලා දැනගන්න එකක් ඇති වෙනවා. ඉංග්‍රීසි කතා කරන කෙනාට මැට් කියලා දැනගන්න කමක් ඇති වෙනවා. අන්න පෙනෙන තැන සමාන වුණාට දැනගන්නවා කියන තැනදී තුන් දෙනා වෙනස්. අන්න ඒකයි නාම රූප පත්‍ය විඥානං කියලා කියනකොට විඥානය කියන්නේ දැනගන්නවා කියන එක. නාම රූප කියනකොට පෙනෙන තැනට ඇහත් රූපයක් තිබුණා හිත ඊට අනුගතව උපන්නට පස්සේ තුන් දෙනාටම ඒ වස්තුව පෙවුණා. එතකොට ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා පහළ වුණකින් පෙවුණා. යම් වස්තුවක් පේනවා. එතකොට විස්තර මුකුත්ම නැහැ. හැඩ සටහනක් පෙනෙනවා වර්ණ සටහනක් පෙනෙනවා විතරයි. අර මම කියන්නේ මාස 4ක 5ක පුංචි ළමයි යනකොට අම්මලා තාත්තලා නොයෙක් විදිහේ වර්ණ තියෙන දේවල් සද්ද ඇහෙන දේවල් එල්ලනවා. නමුත් පොඩි ළමයා අර පාට ටික දකින්නකොට සද්ද ඇහෙන එකට අනුව අඬන එක නතර කරලා බලාගෙන ඉන්නවා. හැබැයි යාට ප්‍රඥාප්තිය නැහැ. මේ කහ පාට නිල් පාට රතු පාට කියලාවත් හඳුනන්න ප්‍රඥාප්තිය නැහැ. නමුත් වර්ණේ පේනවා. අන්න ඒ වගේ මේ නාම රූප කියන තැන ප්‍රඥාප්ති මුකුත් නැහැ විස්තර මුකුත් නැහැ වස්තුවක් පේනවා. එතකොට දමිළ කෙනාට සිංහල කෙනාට ඉංග්‍රීසි කෙනාටත් පෙනෙනවා කියන තැනට එනකොට නාම රූපයි කියලා කතා කරනවා. ඔන්න ඔය පෙනෙනවා කියන තැන පොඩි ළමයෙකුට පෙනෙනවා වගේ රූපයයි නාමයයි කියලා පෙනෙනවා කියපු තැන අන්න අර පුද්ගල භාවයයි සත්ත්ව පුද්ගල භාවයයි පරමාර්ථය දෙක එක ගොඩට දාලා තිබ්බ තැනක පරමාර්ථ කියලා ටිකක් තිබුණා නේද? අන්න ඒ ටික තියෙන්නේ ඕකේ. ඔය පේනවා කියන තැනක
කන බොන ආහාරයෙන් හැදුණු කුණුපු කොටස් ටිකක් සතර මහා ධාතුයේ කියන රූපෙකුත් තියෙනවා. ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ටිකකුත් තියෙනවා කියලා සම්මත මේ සංකත පරමාර්ථ ධර්මයේ උතන තියෙනවා. හරිද? ඔය පේනවා කියන ටිකේ තියෙනවා නාම රූප කියපු ටිකේ තියෙනවා පරමාර්ථ ස්වභාවයක්. සංකත පරමාර්ථ ධර්ම කියලා එතෙන්ට කියනවා නාම රූපයි කියලා කියනවා. පේනවා දැන්. ඔය ටික පුරාණ කර්මයෙන් හටගත්ත විපාක. හරිද? ඊට පස්සේ මේ පේන දේ නිසා සිංහල කෙනා පැදුර කියලා, දමිළ කෙනා පායි කියලා, ඉංග්‍රීසි කෙනා මැට් කියලා දැනගත්තා කියන්නකෝ. අන්න ඒක නාම රූප පච්චා විඥාන දැනගන්නවා. විඥානය කියන්නේ දැනගන්නවා කියන්නේ. නාම රූපයෙන් හටගත්ත විඥානය කියලා කිව්වේ මෙන්න මේ ප්‍රඥප්තියට. පැදුර කියන ප්‍රඥප්තියක් සිහි වෙනවා. අර අපිට පුද්ගලික සත්වයේ කියන තැනක පෙනෙන්න තියෙනවා විමසනකොට අතුරුදහන් වෙනවා කියලා අපි කතා කරු ප්‍රඥප්තියක් තිබුණේ. අන්නේ ප්‍රඥප්තිය තමයි මේ පැදුර. පැදුර කියන එක පේන්න තියෙනවා විමසනකොට අතුරුදහන් වෙනවා. පරමාර්ථයේ පේන්නේ නැහැ විමසනකොට මතුවලා එනවා කියන ධර්මතාවයක් තිබුණා නම් එතන පේන්නේ නැහැ විමසනකොට මතුවෙනවා කියපු පරමාර්ථය තමයි ඔන්න ඔය පේනවා කියන නාම රූප දෙකේ තියෙන්නේ. පේන්න තියෙනවා විමසනකොට අතුරුදහන් වෙනවා කියලා ලෝකයට හම්බ වෙන තැනක තියෙනවා ප්‍රඥප්තියක් සම්මතයක් තියෙනවා නම් ඒක තමයි මේ පැදුර කියලා දැනගන්නකම සත්වයා කියලා දැනගන්නකම පුද්ගලයා කියලා දැනගන්නකම නාම රූපච්ඡ විඥාන කියලා කිව්වේ. මම හිතනවා තේරෙන්න ඇති කියලා. එතකොට පුරාණ කර්මයට හටගත්ත විපාකය කියලා කියන්නේ මෙන්න මේ නාම රූප කියන දෙකට. උතන ස්කන්ධ පංචකයම තියෙනවා. ඒ කියන්නේ ඇහත් රූපයක් දෙක ආහාරයෙන් හැදුණු රූපය විපාක චක්කු විඥාන ඊට අනුගත උපන්නා. එතකොට ස්පර්ශ නිසා වේදනා සංඥා චේතනා පහළ වුණා කියනකොට වේදනා සංඥා චේතනයි චක්කු විඥානයයි කියන නාම ධර්ම ටිකත් රූපයත් ස්කන්ධ පංචකෙම තියෙනවා. නමුත් මේ පංච උපාදාන ස්කන්ධයේ උදේ ඇතිවීමට සාපේක්ෂව මේ විඥානයේ ස්පර්ශය පැත්තට යෙදිලා නාම ධර්ම ඇති කරන්න. නාම කියන ටිකක් විතරයි මේ ඊගාව විඥානට හේතු වෙන්නේ. මේ විඥානේ හසු වෙන්නේ නැහැ. මේ විඥානේ නාම ධර්ම ඇති කරන්නයි මෙතෙන්ට පැමිණිලා තියෙන්නේ. ඒක අපිට නොතේරුම් පස්සේ කතා කරමු. නමුත් දැනට අර ස්පර්ශය කියන තැන ඇහත් රූපයක් තියෙන තැන විඥානය කියන එකට වුණාම ස්පර්ශය කියන එකක් ඇති වෙන්නේ. විඥානයේ කෘත්‍ය අතුරුදහන් වෙනවා. චක්කු සම්පස්ස නිසා අරමුණ විඳිනවා හඳුනනවා හිතනවා කියන නාම ධර්ම ටිකක් තමයි එන්නේ. ඒ කියන්නේ රූපයක් තියෙන තැනක නාම ධර්ම ටිකක් ගොඩාක් අපි ඔය කතා කළාට කෙටියෙන් ගත්තොත් සරලව ජීවිතෙන් ගත්තොත් වස්තුවක් පේනවා. සද්දයක් ඇහෙනවා. හැබැයි මුකුත් ප්‍රඥාපති නෑ උච්චරයි. පේනවා. පේන රූපයක් පේනවා කියන තැනක ශබ්දයක් ඇහෙනවා කියන තැනක ශබ්දයක් ඇහෙනවා කියන තැනක ගන්ධයක් දැනෙනවා කියන තැනක නාම රූප දෙකක් තියෙන්නේ. පුරාණ කර්මෙන් හටගත්ත විපාකයි. තව පැත්තකින් ගත්තොත් ලෝකයට පේන්නේ නැහැ විමසුවොත් මතුවලා එන්න පුළුවන් මට්ටමේ පරමාර්ථ ධර්මයක් තමයි උතන තියෙන්නේ. කියපු තැනක තියෙන පරමාර්ථ ටික තමයි ඔය. ඊට පස්සේ ඒ නාම රූප දෙක නිසා පෙනෙනකොට නාම රූප පත්‍ය විඥාන මට මිනිස්සේ මේ පැදුරක් කියන අදහස ආවා. ඊට පස්සේ සිංහල කෙනාට මිනිහෙක්, ඉංග්‍රීසි කෙනාට මෑන්, එතකොට දෙමළ කෙනාට තව මොකක් හරි එකක් එතකොට මිනිහෙක්, මිනිසෙක්, මෑන් කියලා මොනවා හරි කෙනාට දැනගන්න කමක් තියෙනවා. ඒක තමයි ප්‍රඥාප්තිය. මෙන්න මෙතනදී හොඳට බලන්න මේ පෙනෙන දේ නාම රූප දෙක නිසා පැදුර කියන දැනගැනිල්ලක් Taman තුල ඇති වෙනවා. ඊට පස්සේ ආහාරයෙන් හැදුණු ඇහත් රූපයක් දෙක වෙනස් වෙනකොට තාම නැති වෙනව නෙමෙයි ඒක නැති වෙන්නේ මරණයෙන් පස්සේ. නමුත් ආහාරයෙන් හැදුණු ඇහත් රූපයක් දෙක උදව් වුණා ස්පර්ශයට. ස්පර්ශය හේතු වුණා වේදනා සංඥා හදන්න. ඒ නාම රූප දෙක හේතු වුණා දැනගන්න. හරි. දැන් ආහාරයෙන් හැදුණු ඇහත් රූපයක් දෙක වෙනස් වෙනකොට වෙනකොට විපරිණාම වෙනකොට ස්පර්ශය බිඳෙනවා.
ස්පර්ශයේ බින්දෙනකොට වේදනා සංඥා චේතනා නාම ටික අතහැරෙනවා. ඔය නාම රූප දෙක නැති වෙනකොට දැනගැනිල්ල Taman තුල නැති වෙනවා කියලා ස්කන්ධයන්ගේ උදේවැය බලනකොට මෙතනදී ditta ධම්මව ස්පර්ශ නිරෝධියත් නාම රූප නිරෝධිය විඥාන නිරෝධියත් කියන ටිකම සාක්ෂාත් වෙනවා. එතකොට ඒකේ බුදුහාමුදුරුවෝ පෙන්වුවේ මෙන්න මේ කාරණාවට සිහියෙන් අවධානයෙන් ඉන්න කියලයි. මොකද්ද පුරාණ කර්මයට හටගත් විපාක වූ නැත්තම් පරමාර්ථ වශයෙන් පවතින නාම රූප දෙකක් නිසා ප්‍රඥප්තියක් Taman තුල ඇති වෙනවා. නාම රූප දෙක නැති වෙනකොට ඒ ප්‍රඥප්තිය Taman තුල නැති වෙනවා කියන එකට සිහියෙන් ඉඳයි මේ මතක් කරන්නේ උදේවැය කියලා. තව පැත්තකින් අපි ගත්තොත් පුරාණ කර්මයට ඇහැදිලා රූපයක් පේනවා. පේනවා කියනකොට නාම ධර්මයේ කෘත්‍යකුත් තියෙනවා කියන එක මතක් කරගන්න. එතකොට නාම රූපයි. රූපයක් තිබුණාට හිත නැත්තම් පේන්නේ පේනවා. පුරාණ කර්මයට ඇහැදිලා රූපයක් පේනවා. ඔන්න පරමාර්ථ ධර්ම. පේනකොට ප්‍රඥප්ති වශයෙන් Taman තුල සිහි කිරීමක් දැනගැනිල්ලක් ඇති වෙනවා. මනුසේ පැදුර පුතා ගහක් ගලක් කියන අදහසක් ඇති වෙනවා. එතකොට මේ ඇහත් රූපය දෙක වෙනස් වෙනකොට ආහාරයෙන් අද රූපය වෙනස් වෙනකොට ස්පර්ශයේ බිඳිලම යනවා. ස්පර්ශය නිරුද්ධම වෙනවා. එතකොට වේදනා සංඥා චේතනා කියන නාම ටික සම්පූර්ණ නිරුද්ධ වෙනවා. මේ නාම රූප දෙක නිරුද්ධ වෙනකොට ඒ ප්‍රඥාප්තිය Taman තුල හටගෙන නැති වෙනවා. නාම රූප දෙක නැති වෙනකොට විඥානය නැත්තම් ඒ දැනගැනෙන්නේ නැති වෙනවා. මේ වගේ පරමාර්ථ ධර්මයක් නිසා ප්‍රඥාප්තියක් Taman තුල ඇති වෙනවා. පරමාර්ථය නැති වෙන ප්‍රඥාප්තිය Taman තුල නැති වෙනවා කියන එකට 100න් ඉන්න කියලා පෙන්වනවා. මොකද මේ මාර්ගයේ තියෙන්නේ පරමාර්ථය නැත්තම් අර ලෝකය පරමාර්ථයයි ප්‍රඥප්තිය දෙක එක ගොඩට දාලා පරමාර්ථ ටික පුද්ගලයෙක් හැටියට දැකලා දුක් විඳිනවා කියන තැන පිරිසිඳ දකින්නයි. එතකොට එයා මේ විදිහට කරනකොට ඉබේම දුක පිරිසිඳ දකිනවා. පරමාර්ථ ස්කන්ධ ටික වෙන් වෙනවා ප්‍රඥප්තිය වෙන් වෙනවා මේකෙදී. එතකොට සත්ත්ව පුද්ගල භාවයේ එන තණ්හා උපාදානය කියන කෙලෙසිය ගන්න බෑ. ඇහැ රූප පැත්තට යන්න බෑ. උපාදාන වශයෙන් නොගෙන මිදෙනවා. කියන ටිකක් වෙනවා. අන්න ඒ කාරණාව සඳහා මේ ස්කන්ධයන්ගේ උදේවැය බලන්ට කියලා කියන්නේ. මෙතන හරීම වටිනා තැනක්. එතකොට මේ නාම රූප දෙක නිසා ඇතිවෙන ප්‍රඥප්තිය කියනකොට පැදුර කියලා මිනිස්සෙක් කියලා හට ගන්නකොට අර නාම රූප කියන තැනක ස්කන්ධ පංචකයක් තියෙනවා. තව පැත්තකින් ගත්තාම නාම රූප කියලා වේදනා සංඥා සංකාර කියන රූප වේදනා සංඥා සංකාර කියන රූපෙකුයි නාම ටිකකුයි තියෙනවා. ඒ නිසා හටගන්න විඥානය කියනකොට මේ විඥානය කියන තැන අර විපාක නාම රූප දෙකෙන් එකක්වත්ම නැහැ. එකක්වත්ම මේ විඥානයේ හේතුයි විඥානයේ ප්‍රත්‍යයයි. මේ නිසා පුද්ගලයෙක් කියන සිහි කිරීම හිස් දෙයක් මායාවක්. විඥානයේ මායාවක් කියන්නේ බොරුවක්. එහෙම දෙයක් කොහෙවත් නැහැ. පැනවීම ප්‍රඥාප්තියක් සිහි වෙනවා ඇති වෙනවා. අන්න ඒක තමයි විඥානය කියලා කියන්නේ. තව පැත්තකින් ඕගලන්ට මම පරමාර්ථ ප්‍රඥාප්ති දෙක තෝරගන්න අපි මෙහෙම ගමු. අපි කියමු දැන් අම්මා කෙනෙකුට දරුවෙක් ලැබෙන්න ඉන්නවා. ඉන්නකොට තාම දරුවා බිහි වෙලා නැහැ. අපි කතා වෙනවා මොකද්ද මේ ළමයාට දාන නම. දැන් අපි කෙනා හිතෙන් කතා කරන්නේ. හිතෙන් කතා කරන්නේ. මොකද්ද මේ ළමයාට දාන නම කියලා කතා කළාම අපි කතා කරනවා අපි රෝෂාන් කියලා දාමු කියලා. මොන දැන් අපි 4 දෙනෙක් ඉන්නවා නම් 4 දෙනාම දැන් එක නම් කියන අප්පු ඒක හොඳ නැහැ. ඒක මූසලයි වගේ. ඒක නිකන් හරි නෑ. ඔහොම කියලා අන්තිමට එකක් ගන්නවා. අපි රෝෂාන් කියලා දාමු. කවුරුත් කැමති ඒක නම් හොඳයි. කියලා ඔන්න දැන් ඔක්කොම ඒ සම්මතයට එකඟ වුණා. සම්මතය. ප්‍රඥප්තියක් කියන්නේ පනව ගන්නවා අපි කෙනා. අපි දැන් ඒ නාමයට අයිති රූපේ ඉපදිලත් නැහැ. දැන් රෝෂාන් කියලා නමක් තියෙනවා.
හැබැයි ඒක කෙනා කෙනාගේ සිත් මට්ටමේ හිතේ තියෙන සිත දැනගැනිල්ල. ඒකට නම් නැහැ. නමක් නැහැ. ඒක රූපයකින් ආවත් නෙමෙයි. රූපයකට අයිතිත් නෙමෙයි. චේතනාවක්. ඔකට කියන්න තියෙන ප්‍රඥප්තිය කියන එකට කියන්න තියෙන තව පැත්තකින් චේතනාවක්. මේ යම් යම් චේතනා සහිත විඥානයක් මේ උපදින නාම රූපච්ඡය විඥානං කියනකොට ඒ විඥානයේ යම් චේතනා ගතිය තමයි ප්‍රකට වෙන්නේ. ඒ උපදින විඥානයේ චේතනා ලක්ෂණය තමයි ප්‍රකට. අපි කර්ම චේතනාව කර්මයයි කියලා කියන්නේ. අවිද්‍යාව තිබුණොත් මෙන්න මේ චේතනාවම තමයි අපිට කර්ම වෙන්නේ. නමුත් තාම කර්ම නෙමෙයි. අවිද්‍යාව නැහැනේ තාම. එතකොට ඔන්න දැන් රොෂාන් කියලා අපි කෙනා කෙනා හිතාගත්තා. කෙනා කෙනා අදහස් කරගත්තා. ඔන්න ඊට පස්සේ පහු කාලෙදී අර දරුවා බිහි වෙනවා. දරුවා උපදිනවා. ඉපදුනහම දැන් අපි මොකද කරන්නේ? ඒ රූපේ දකිනකොට අන්න අපි ගාව තියෙන ප්‍රඥප්තිය අර රූපේ ඉඳන් චුට්ටක්වත් මේ රොෂාන් කියන ප්‍රඥප්තිය එන්නේත් නැහැ. අපි ගාව තියෙන ප්‍රඥප්තිය අර රූපෙට යන්නේත් නැහැ. අයිතිත් නැහැ. ඒ රූපේ දකිනකොටම රොෂාන්නේ රොෂාන් හැම පිරිමිලා මේ හරි ලස්සනයි හැබැයි හොඳට අතපය සම්පූර්ණ ඉපදිලා තියෙනවා කියන තැනකින් දැන් ඒක දකිනකොට ඒ රූපය කන බොන ආහාරයෙන් හැදුණු කුණප කොටස් ටිකක් සතර මහා ධාතුයි ඔන්න පරමාර්ථයි ඒක අපේ ඇස් ඉදිරිපිටට ඇවිල්ලා හිත අනුගතව යෙදිලා පෙනෙනවා ඔන්න නාම රූපයි පෙනෙනවා පරමාර්ථයි ස්පර්ශයෙන් හටගත් වේදනා සංඥා චේතනා කියන චෛතසික ටිකක් තියෙනවා ස්පර්ශයෙන් නැති වෙන්න පුළුවන් ඔන්න ඒකෙන් පෙනුණා කනබුන ආහාරයෙන් හැදුණු කුණු කොටස් ටිකක් වූ සතර මහා ධාතුයි රූපේ ගෙනාවා රූපේ පෙවුණා පේනකොටම රොෂාන් කියන දැනගැනිල්ලක් ප්‍රඥප්තියක් අපි ගාව සිහි වෙනවා නාම රූප පත්‍ය විඥාන එතකොට මේ නාම රූප දෙක නිරුද්ධ වෙනකොට ඇහත් රූපයක් දෙක නැති වෙනකොට මේ පෙනෙනකම නැති වෙනකොටම රොෂාන් කියන දැනගැනිල්ල නැහැ. අපි අනිත් පැත්ත බලනකොට වෙන දෙයක් අපිට සිහි වෙනවා වෙන දෙයක් දැනගන්න. එතකොට මෙන්න මේ රූපයේ දකින්නකොට රොෂාන් කියන ප්‍රඥප්තියක් Taman තුල ඇති වෙලා මේ ප්‍රඥප්තිය Taman තුල නැති වෙනවා කියන එකට සිහියෙන් හිටියොත් අපිට හැම වෙලාවෙම පෙනෙන දේ නිසා Taman තුල ප්‍රඥප්තිය ඉපදලා නිරුද්ධ වෙනවා කියන අදහසක් ඇති වෙයි මිසක පෙනෙන ඇහෙන පැත්තේ නිමිති හිටින්නේ නැහැ පුද්ගලයෙක් කියලා. අර කන බුන ආහාරයෙන් හැදුණු කුණු කොටස් ටිකක් තියෙන සතර මහා ධාතු රූපේ පැත්තේ සම්මත වශයෙන් පෙනෙනකොට අතුරුදහන් වෙනවා, පෙනෙන්න තියෙනවා විමසනකොට අතුරුදහන් වෙනවා වගේ පුද්ගලයෙක් හම්බ වෙන්නේ නැහැ. පෙනෙන්න තියෙන්නේ මොනුවනට කන බුන ආහාරයෙන් හැදුණු කුණු කොටස් ටිකක් සතර මහා ධාතුයි ස්පර්ශ නිසා පේනවා කියන ටිකක් තමයි තියෙන්නේ. තියෙන්නම පරමාර්ථය. ඒ නිසා රොෂාන් කියන ප්‍රඥප්තියක් ඇති වුණා. ප්‍රඥප්තිය නැති වෙනවා කිව්වහම ප්‍රඥප්තියයි පරමාර්ථය දෙක වෙන්ව පේනවා ස්කන්ධයන්ගේ උදේවැය බැලුවා. එතකොට යා දුක පිරසින් දකිනවා සමුදය දුරු කරනවා නිරෝධය වඩනවා කියන ටික ඔක්කොම කරනවා උතනදී. නමුත් මේ චතුරාර්ය සත්‍ය දන්නේ නැත්තම් ලෝකෝත්තර මාර්ගයක් වඩන්න දන්නේ නැත්තම් ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම බලන්න දන්නේ නැති කෙනාට මොකද වෙන්නේ? කෙනාට කියන ආශ්‍රිතවත් පුතඥය. අසෘතව පුතඥය පරමාර්ථ ධර්මයක් නිසා උපදින ප්‍රඥප්තිය භාවිතා කළොත් තියෙන හානිය අනර්ථය ප්‍රඥප්තිය කියන එකෙන් පරමාර්ථයක් වහන්න පුළුවන් යථාර්ථයක් වැහෙනවා එතකොට කෙලෙසුන්ට තෝතැන්නක් වෙනවා පංච උපාදානයේට හිත වූ රූපයක් බවට පත් වෙනවා උපාදානයේට හිත වූ වේදනා සංඥා සංකාරයක් වෙනවා මේ ස්කන්ධ ටික ප්‍රඥප්තියෙන් වැහුනොත් එහෙම වුණොත් ඒක දුක හැදෙනවා දුකට මූලයක් අනන්ත සංසාරේ උපදිනවා කියලා ඉගෙනගෙන නැහැ භයානකකම ඉගෙනගෙන නැහැ එයා මොකද කරන්නේ මේ රූපේ දකිනකොට තමන් කලින් සැලසුම් කරගත්ත ප්‍රඥප්තිය රොෂාන් කෙනෙකු සිහි වෙනවා දෙක දෙපැත්තට තියලා අවසන් කරගන්න තරම් හික්මෙන්නෙත් නැහැ හික්මීමක් ගන්නෙත් නැහැ ඒකයි ආර්යයන් නොදන්නා වූ නොදක්නා වූ ආර්ය ධර්මයේ හික්මුනේ නැති ආර්ය ධර්මය අහලා නැති ආර්ය ධර්මයේ හික්මෙන්නේ නැති කෙනා අසෘතව. ඒ බඳු කෙනා හික්මිලත් නැහැ හික්මෙන්න උත්සාහවත් වෙන්නෙත් නැහැ. එහෙම දන්නෙත් නැහැ අසෘතවත් අහලත් නැහැ. එයා මොකද කරන්නේ
මේ රූපේ දකින්නකොට රසායන කියන ප්‍රඥප්තිය කියනවා ප්‍රඥප්තිය පරිහරණය ප්‍රඥප්තියෙන් රූපේ දිහා බලන තමන්ගේ හිතේ තියෙන අදහස රසායන කියන අදහසින් බලන. එතකොට ඒක බලනකොට මොකද වෙන්නේ අර රසායන කියලා ප්‍රඥප්තියෙන් අර පරමාර්ථ ධර්මතා දිහා බලනකොට අපි කපු පොළේ අපිම වැටෙනවා. කාලයක් යනකොට අපිට ඒ රූපේ රොෂාන්ම වෙනවා. ඒ රූපේ පුතාම වෙනවා. අම්මම වෙනවා. දැන් අපිට හිතෙන්නේ අම්මා දකින හින්දා අම්මා කියලා හිතනවා, පුතා දකින හින්දා පුතා කියලා හිතනවා, රොෂාන්ව දකින හින්දා රොෂාන් කියලා හිතනවා වගේ. දැන් ඔන්න රොෂාන් කියන එක පේන්න තියනවා, විමසනකොට අතුරුදහන් වෙනවා. කුණුප කොටස් ටිකක් සතර මහා ධාතුයි නාම රූපයි කියන පරමාර්ථයක් තියෙන පේන්න නැහැ. විමසුනොත් මතුවෙනවා කියලා දෙක එක ගොඩට වැටිලා ඇති. ඔන්න දැන් පංච උපාදානස්කන්ධයක් රූපේ පුද්ගලයි. දැන් ඉතින් අර මෙතෙන්ට ආවේ මෙන්න මේ වෙනම තිබුණු දෙක වෙනම අවසන් කරගන්න දන්නේ නැති දක්ෂ නැතිකම හිඳයි අපි මෙතෙන්ට වැටිලා තියෙන්නේ. අපි මෙතෙන්ට වැටුණට පස්සේ මේ දෙක වෙන් කරන්න කියලා මොන තරම් හැදුවත් ඒ වෙලාවට රබර් බෝලයක් උබාගෙන ඉන්නකන් යට යනවා වගේ මේ දෙක වෙන් කරන්න බලන තාක් කෙලෙස් අඩු වෙලා පරමාර්ථය හිතට දැනෙනවා. අතහැරපු ගමන්ම ආයි පුද්ගලයෙක් වෙනවා. ඇයි ඉතින් ඊගා මොහොතේදී ආයි බලනෝනේ අපි රසන් කියලා. ප්‍රඥප්තිය. ඉතින් මෙන්න මේ ලෝකෝත්තර මාර්ගය කියන්නේ වෙන මොකුත් නෙමෙයි ස්කන්ධයන්ගේ උදේවැය බලන්ට ගියොත් කෙලින්ම ප්‍රඥප්තිය පරමාර්ථ දෙක වෙන් කළා දෙනවා. පෙනෙනවා වෙන් කළා. එතකොට නමුත් ඒ නුවණ නැති වුණොත් වෙන්නේ අපි නාම රූප දෙක නිසා ප්‍රඥප්තියක් කියන්නේ අදහසක්. ඒක හිස් එකක්. සංකාරයේ කෙහෙල් කඳක් කියලා කියන්නේ. පතුරු ගහලා බැලුවොත් හරයක් නැහැ අරටුවක් නැහැ. ඒ වගේ මේ සංකාරයේ ප්‍රඥප්තිය කියන එක මෙනෙහි කළ ගවේෂණය කළ බැලුවොත් බොරුවක් මායාවක් පුස්සක් හිස් දෙයක් අදහසක්. කෙනාට රූපේ දකිනකොට අදහසක් ඇති වෙනවා. සිතුවිල්ලක් චේතනාවක් පහළ වෙනවා. ඒ චේතනාව කොහාටවත් අයිතිත් නැහැ. ඒකට අයිති දෙයක්වත් නැහැ. ඒක මොකකටවත් අයිතිත් නැහැ. හටගෙන නැති වෙනවා. ඔතෙන්ට සංඛාර කියලාත් කියනවා. අනිච්චවත සංඛාර. සංඛාරය අනිත්‍යයි. මේ ප්‍රඥප්තිය අනිත්‍යයි. උපාද වය ධම්මින ඉපදිලා නිරුද්ධ වෙනවා. උපජ්ජිත නිරුද්ධන්තුයි. ඒ රූපේ දකින්න ශබ්දය ඇහෙන ගානේ Taman තුල සිහි වෙලා නැති වෙනවා. උපජිතනේ තිසං උපසමෝ සුඛෝ ඒ සංස්කාරය සංසිඳුණු ඒ ප්‍රඥප්ති සංසිඳුණු සැපයි. නමුත් අපිට සංස්කාරය සංසිඳෙන්නේ නැහැ ප්‍රඥප්ති සංසිඳෙන්නේ නැහැ. මොකද සංස්කාරය පරිහරණය කරනවා ප්‍රඥප්ති පරිහරණය කරනවා. ඒ අපි ගාව ඇති වෙන දැනුමෙන් ඒ දැනුම ඇති වෙන්න හේතු වෙච්ච හේතුව පැත්තට යනවා අපි. ඇහැ පැත්ත රූප පැත්තට කියලා රොෂාන් කියලා බලනවා පැදුර කියලා බලනවා ගහක් කියලා බලනකොට අපි දැනගන්න දේවල් ලෝකේ තියෙන දේවල් වෙලා ලෝකයේ කියන එකක් නිර්මාණය වෙලා ඇති. සම්මතයක් නිර්මාණය වෙලා ඇති. ප්‍රඥප්තියක් නිර්මාණය වෙලා ඇති. දැන් ඉතින් ලෝකයේ කියන එක ඇත්ත වෙලා අපිට. ඕක දුක් විඳිනවා. ඉතින් පොඩි කතාවයි තියෙන්නේ මේ ලෝකයේ ඇතුළට ගිහිල්ලා ලෝකෙන් මිදෙනවා කියන එක. පුද්ගලයයි පරමාර්ථය දෙක එකකට දාලා තියෙන තැනක පරමාර්ථය බලලා මතු කරන්න පුද්ගල භාවය අයින් කරන්න හැදුවට කරන්න බෑ ඔය. වෙන්නේ ඒ හින්දායි ලෝකෝත්තර මාර්ගය කියලා මේකේ කෙරවලට මොකද කියනවා සේතු ඝාතෝ. නැත්තම් හිස්සුන් තල්කඳක් වගේ කළා. මතු නූපදින ස්වභාවයට පත් කරනවා කියලා කියන්නේ මේ පරමාර්ථයේ ධර්මයේ එළඹ සිටින්න ප්‍රඥප්තිය අතුරුදහන් වෙන්න කරන්න ඕනේ මොකද්ද මේ දෙක දෙපැත්තේ තියෙන දෙක දෙපැත්තටම තියන්න. එච්චරයි. දෙක එක ගොඩට දාගෙන දුක් විඳින්න එපා කියන එක බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. ඒකයි පංච උපාදානස්කන්ධය උදේවැය දන්න කෙනා දන්නවනම් අවුරුදු 100ක් නොදැන අවුරුදු 100ක් ජීවත් වුණත් හිස් ජීවිතයක් කියලා කියන්නේ. මෙතන ප්‍රඥා පරමාර්ථයේ ඒ නිසා ප්‍රඥාප්තියක් උපදිනවා. මේ දෙක දෙකක් කියලා දැක්කේ නැත්තම් මෙන්න මේ පංච උපාදානස්කන්ධ ලෝකය හැදෙනවා. මේ පරමාර්ථ ධර්මයේ තියෙන තැන පුද්ගලික සත්වය කියන එක හැදෙනවා කියලා එයා දන්නේ නැහැ කියන එකයි. එයා ඒ දුකෙන් නිදහස් වෙන්න දන්නේ නැහැ. දුක හැදුන හැටි දන්නේ නැහැ කියන එකයි වෙන්නේ. පංච උපාදානස්කන්ධ උදේ වේදනගෙන එක දවසක් ජීවත් වෙනත් වටිනවා කියලා කියන්නේ.
මෙන්න මේ නාම පෙනෙනවා කියන තැන විපාකයි. නාම රූප දෙකක් පරමාර්ථයි. ඒ නිසා කොහොඹ ගහ, මිනිසයා, ඉර, හඳ, දුව, පුතා මත ප්‍රඥප්තියක් අදහස මාත්‍රයක් නාම රූප දෙකට අයිති නැහැ. දකින්න කෙනාගේ සිතේ සිහි වෙනවා. ඒක සිත තුළම ඒ ප්‍රඥප්ති පැදුර ගහගෙන ප්‍රඥප්තිය හටගෙන තමන් තුළම නැති වෙනවා. මිසක අරකට අයිති නැහැ. නාම රූප දෙක ඒ නාම රූප වලට ආහාරය නිසා හටගත් රූපය කවදාරි ආහාරය නැති වෙනකොට නැති වෙයි. ස්පර්ශය නිසා හටගත් වේදනා සංඥා චේතනා ස්පර්ශය ටික නැති වෙනකොට නැති වෙනවා. එතකොට මේ නාම රූප දෙක බිඳෙනකොට තමන් තුළ උපන්න ප්‍රඥප්තිය තමන් තුළම නිරුද්ධ වෙලා යනවා. ආයෙ ඉතුරු වෙන්නේ. එතකොට මේ විදිහට දෙක දෙපැත්තට හිටින විදිහට බැලුවාම දැක්කහම සම්මත පරමාර්ථ කියන දෙක වෙන වෙන එක තමයි ඕකෙන් වෙන්නේ. ඔන්න ඕකයි මේ ලෝකෝත්තර මාර්ගයකයි සාමාන්‍ය විදර්ශනා ඥානයකයි අතර වෙනස. අපි සතිපට්ඨානේ වඩන තැනක විදර්ශනා ඥානය කියලා කියන්නේ පුද්ගලයෙක් කියලා පෙනෙන තැනක පුද්ගල භාවයේ తాවකාලිකව යටකරනද සමතයක් ඇති කරගන්න කෙස්ලොම් නේද සම්මස්නහර කුණුප කොටස් ටිකක් කියලා බලනවා. ඒ බලන්නේ අවිද්‍යාව නැති කරන්න නෙමෙයි, එහෙන් නැති කරන්න බෑ. පුද්ගල භාවය නිසා ඇති වෙන ලෝභ දේශ දෙක తాවකාලිකව යට කරන්න. එතකොට විනීය ලෝකයේ අභිජ්ජා දෝමනස බලන්න එතන මෝහය අවිද්‍යාව නැති කරන්න පෙන්වන්නද කියලා නෑ. විනීය ලෝකයේ අභිජ්ජා දෝමනස ලෝභ දේශ දෙක හික්මන්ට විතරයි දැනට පුද්ගල භාවය යට කළා පරමාර්ථ ස්වභාවය මතුවෙන විදිහට බලන්න. නමුත් මේ දෙක දෙපැත්තට වෙන්නේ ලෝකෝත්තර මාර්ගයකින්මයි. ඒ කියන්නේ ස්කන්ධයෙන් උදේවැය දන්නවා වගේ නුවණකින්. ඒ නිසායි මෙන්න මේ ස්කන්ධයන්ගේ උදේවැය බලනවා කියන එකට මේ ශාසනයේ සුවිශේෂී තැනක් එන්නේ කියන එකයි මම මතක් කරන්නේ. ඉතින් මම ඔය මාර්ගය කියන එක හැම එකකට වඩා මේක වෙනදට කතා කරන එකටත් වඩා මේක විශේෂයි කියලා කිව්වේ ඒකටයි. එතෙන්දී ඕගොල්ලෝ දක්ෂ වෙන්නට ඕනේ. ඇහිම් බලාගෙන ඉන්නකොට අපිට ප්‍රඥාප්තිය රූපයක පිහිටියොත් ඒ වස්තුව පේනවා. පොල් කියලා කිව්වොත් ඒක පේන රූපයක පිහිටියොත් gediyak පෙනේ. gediyak පෙනේ. පොල් කියලා gediyak පෙනේ. නමුත් ඒක නාමෙ පිහිටියොත් පොල් කියලා සිහි වෙනකොට හිතට ඇඳේ රූපයක්. ප්‍රඥාප්තියට මොන විදිහටවත් රූප ඇඳෙන්න බෑ. අපි උදාහරණයක් ඇටියට ගත්තොත් අපි දැන් වැඩ කර කර ඉන්නවා එක්කෙනෙකුට කියන ගිහලා පොල් ගෙඩියක් අරගෙන එන්නකෝ අර ගබඩා කාමරේ ඇති කියනවා. ඉතින් මෙච්චර බඩු නොයේක් විදිහේ ද්‍රව්‍ය කාරණා තියෙන කාමරයක මෙයා පොල් කියලා එකක් මුස්සගෙන ඉන්නේ ගෙඩියක් මුස්සගෙන ඉන්නේ ඇයි? පොල් කියන සද්දය ඇහෙනකොට මෙන්න මේක තමයි හැඩය කියලා හැඩයක් නැවෙනවා. ඒ තමන්ගේ හිතේ තියෙන හැඩයට ගැළපෙන රූපයක් තියෙනවද කියලා බලලා ගැළපෙන රූපය ආපු ගමන් ඒක උස්සගෙන එන්න එකයි ඔය කළා තියෙන්නේ. එතකොට පොල් කියනකොට හිතට පෙවුම් නැති වුණාට හොයාගෙන එන්න පුළුවන් විදිහේ හැඩයක් ඇඳෙනවනේ. ඒකට කියන චිත්තජ රූපය. නාම ධර්ම පොල් කියන ප්‍රඥප්තිය වේදනා සංඥා සංකාර කියන නාම ධර්ම ටිකේ පිහිටියාම හිතට සිහි කරනකොට රූපයක් තියෙනවා. පොල් කියන ප්‍රඥප්තිය කනබුන ආහාරයෙන් හැදෙන රූපයක පිහිටියාම ඇහැට පෙනෙනවා. කනබුන ආහාරයෙන් සතර මහා ධාතු රූපයක පිහිටියාම ඇහැට පෙනෙනවා. නාම ධර්මයක පිහිටියාම සිහි කරන්න පුළුවන්. නමුත් පොල් කියන ප්‍රඥප්තිය ඇහෙනකොට ඇහැට රූපයකට ඇඳෙන්නත් බෑ, හිතට රූපයකට මැවෙන්නත් බෑ, රූප හම්බ වෙන්න බෑ. මේ ප්‍රඥප්තියට රූපයක්වත් වේදනාවක්වත් සංඥාවක්වත් සංකාරයක්වත් හසු වුණොත්, මොකද මේ ප්‍රඥප්තිය කියලා කියන්නේ විඥානය. මේ චේතනාව කැටි වෙච්ච විඥානය. මේ විඥාණයට නාම රූප දෙක නිසා හටගත්ත විඥානේ නාම රූප දෙක නැති වෙනවා. හැබැයි මේ විඥාණයට වෙන නාම රූප දෙකක් අහු වුණොත් නැති වෙන්නේ. නාම රූප දෙක නිසා හටගත්ත විඥානේ නැවත නාම රූප දෙකකට ප්‍රත්‍ය වුණොත් පොල් කියලා හිතේ හෝ පෙනෙනවා හෝ සිහි කරන්න හෝ පුළුවන් වෙයි. නාමෙ පිහිටියොත් පොල් කියන ප්‍රඥාප්තිය නාමෙ පිහිටියොත් සිහි කරන්න පුළුවන් වෙයි. පොල් කියන ප්‍රඥාප්තිය රූපෙ පිහිටියොත් දකින්න පුළුවන් වෙයි. පොල් කියන සද්දය කනට ඇහෙන සද්දෙට පිහිටියොත් පොල් වල හඬ ඇහෙන්න පුළුවන් වෙයි. පොල් ගෙඩිය හෙල්ලෙන සද්ද, පොල් ගෙඩිය වැටෙන සද්ද කියලා හොයන්න පුළුවන් වෙයි. ඒ වගේ මෙතනදී
ප්‍රඥප්තිය කියන එකේදී හොඳට තමන් යමක් දිහා බලාගෙන ඉන්නකොට ඒ නිසා තමන් තුළ දැනගැනිල්ලක් ඇති වෙනවා. පෙනෙන දෙයට ඒ දැනගැනිල්ල චුට්ටක්වත් අයිති නෑ. පෙනෙන දේ නැති වෙනකොට දැනගැනිල්ල තමන් තුළ නැති වෙනවා කියන එකට හොඳ සිහියක් යෙදුවොත් නොබෝ කලකින් මේ ප්‍රඥප්තිය නාම රූප දෙකෙන් වෙන් වෙනවා. එදාට මායයට එන්න අඩිසලකුණු නැහැ. ගතිය ආගති නැහැ. යමක් දැකලා පැත්තකට ගියාම ඒක සිහි කරන්නවත් බැරි වෙනවා. අපිට ඇහැ රූප කන ශබ්ද කියලා බාහිර පැත්තට ගිහිල්ලා කෙලෙස් වශයෙන් රූප ශබ්ද වලට ඇසුරු කරන්න පුළුවන්කම තියෙන ප්‍රඥප්තිය උදව් කරගෙනයි. විඥානයේ අධ්‍යක්ීම අරගෙන ඒ පැත්තට යන්න පුළුවන්. නාම රූප නිසා හටගත්ත විඥානයේ නාම රූප නැති වෙනවා කියලා ස්කන්ධයන්ගේ උදේවැයට 100න් හිටියොත් මේ ස්පර්ශ ආයතන හය පැත්තට යන්න බෑ අපිට. ඊට පස්සේ මට දැන් ඇහැට රූපයක් පේනවා. හරි හොඳට පේනවා රූපේ. කොහොඹ ගහ කියන ප්‍රඥප්තිය මංගාවයි හටගත්තේ. හැබැයි ඒක මෙහෙමයි. අර වෙනදා අපි කතා කරනකොට තිබ්බ මෝඩකමවත් මේක තියන්න එපා. ටීවී එකේ තියෙන්නේ වර්ණ සටහනක් රූපයක්. ඒක බලාගෙන පුද්ගලයෙක් සත්වයේ කියන අදහස අපි ගාවයි ඇති වෙන්නේ කියලා කිව්වොත් අනුසය පිටලා තියෙනවා. ඒ කියන්නේ මේ ඒ ටීවී එකේ වගේ පෙනෙන රූපේ බලාගෙන පුද්ගලයෙක් කියන අදහස ඇති වෙනවා. මගේ පුද්ගලයා කියන අදහස ඇති උනේ මේ රූපේ බලාගෙනයි කියන එක තියෙනවා. ඕක තියෙනවා ගහේ ඡායාව. ගහ අනික ඡායාව අනික. හැබැයි මේ ඡායාවයි ගහට ගහේ ඡායාව කියන වගේ තැනක් උතන. නමුත් ගහ නිසා ඡායාවක් වැටෙනවා. ගහ හේතු ඡායාව ඵලයක්. හැබැයි ඡායාව කියන්නේ ගහේ ඡායාවවත් නෙමෙයි. ගහටවත් අයිති නැහැ. ඡායාව ගහට අයිති නැහැ. ගහ නිසා හටගත්ත ගහෙන් සම්පූර්ණම වෙන් වෙලා. ඒ හේතුවක් විතරයි ප්‍රත්‍ය ඡායාවක් මිසක හිරු එළියයි පොළොවයි ගහයි නිසා වැටෙන ඡායාව හිරු එළියක් නෙමෙයි පොළොවක් නෙමෙයි ගහක් නෙමෙයි. ඒ නිසාත් නෙමෙයි. ඒ කියන්නේ ඒවට අයිති ඒ වගේවත් නෙමෙයි. ඒවට අයිතිවත් ඒ වගේ ගෑවිලාවක් නැහැ. සම්පූර්ණ වෙන් වෙලා. ඒක ස්වාධීනයි දැන් මේ ඡායාව. ඒ නිසයි මේ ටික මේවා වෙන් වෙනකොට අරක නැති වෙනවා. ඒ වගේ ටීවී එකේ නැත්තම් රූපේ බලාගෙන ප්‍රඥප්තියක් අපි ගාව ඇති වෙනවා කියලා කිව්වොත් අර රූපේ බලාගෙනයි මං ගාව ප්‍රඥප්තිය ඇති වෙන්නේ කියලා මේ ප්‍රඥප්තියට අපි ගාව රූප නිමිත්තක් ගැට ගැහෙනවා. ඉදිරියෙන් තියෙන රූපේ අර ගහ දකින්නකොට නැත්නම් අර රූපේ දකින්නකොට කොහොඹ ගහ කියන අදහසක් ඇති වෙනවා කියලා මේ එතකොට ඕකට කියනවා ආරම්මන ප්‍රත්‍ය වෙලා. අර ගහ අරමුණු කරගෙන මේ වගේ ප්‍රඥප්තියක් ඇවිල්ලා කියන එකයි ඒක තියෙන්නේ. නමුත් මෙතනදී ඕගොල්ලෝ මේ රූපය දකිනකොට කොහොඹ ගහ කියන ප්‍රඥප්තියක් ඇති වෙනවා කියලා ප්‍රඥප්තිය තමන්ගේ මනසට කොටු කරලා සීමා කරලා වෙනමම ගන්න අරක හේතුයි. ඒක දකිනකොට වත් මේක ඇති වෙනවා කියලා ඒක බලාගෙන ඒ නිසා ඇති වෙනව නෙමෙයි. ඒක හේතුයි ඒක ප්‍රත්‍යයයි. හැබැයි ප්‍රත්‍ය සමුප්පන්නේ හේතු සමුප්පන්නේ මේ ප්‍රත්‍යයට අයිති නැහැ. ඒ කියන්නේ ටීවී එකේ රූපේ බලාගෙන පුද්ගලෙක් මංගාව ඇති වෙනවා කිව්වහම මංගාව පුද්ගලයා ඇති වෙන එකට අර රූපේ ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙලා. ඒ වගේ ආරම්මන ප්‍රත්‍යක් තියෙන්න බෑ මේකට. එහෙම වෙන්න බෑ. එතකොට ප්‍රඥප්තිය කියන එකට මම කතා කරන දේ බොහොම සියුම් සිද්ධියක්. කිසිම ස්කන්ධයක් ගෑවෙන්නේ නැති තැනකට අල්ලගන්න. මම එතෙන්ට එන විදිය වඩන හැටි මම කියලා දෙන්නම්. එතකොට එතෙන්ට ඕගලන්ට පහසුවෙන් එන්න පුළුවන් වෙයි. නමුත් මම වෙනද කතා කරන සිද්ධිය ටීවී එකේ වගේ සත්‍ය පුද්ගලික නොවන රූපය අපිට තියෙන්නේ. ඒක දකිනකොට පුද්ගලික සත්‍යය කියන හැඟීම මංගාවයි ඇති වෙන්නේ කියලා අපි බැලුවනේ වෙනදට. හැබැයි ඒ බලපු එකෙත් අනුසයක් තියෙනවා. ඒකෙද ඉතාසියුම් කෙලෙසේ පේන්නේ. නමුත් මොකද ඒ රූපේ බලාගෙන ඒ රූපේ නිසා පුද්ගලෙක් කියන කම මංගාව ඇති වෙලා කියන ප්‍රඥප්තියක් ඇති වෙලා කියනකොට මේ ප්‍රඥප්තියට රූපේක නවතනක් අයිතිවාසිකමක් මොහොතකට අවස්ථාවකට ආරම්භනකට දීලා තියෙනවා. නමුත් මෙතනදී එහෙමවත් මෙහි ප්‍රඥප්තිය එහෙ නිසා උපදිනවා නෙමෙයි. ඒ නිසා මෙහි උපදිනවා.
ටීවී එකේ රූපේ බලාගෙන මෙහි උපදිනවා නෙමෙයි. ඒ කියන්නේ ඒක බලාගෙන උපදිනවා නෙමෙයි. ඒක නිසා ප්‍රත්‍යයෙන් උපදිනවා. හැබැයි මේක ප්‍රත්‍යසම්පන්නය. මේ ප්‍රඥප්තියට මිනිස්සේ පුතා අම්මා තාත්තා පැදුර ගහ කොළ කියනකොට ඇහින් බලන්නවත් ඇහින් බලන දකින රූපයකට මේ ප්‍රඥාප්තිය ඇඳුවොත් තමයි හිතින් සිහි කරන එකට ප්‍රඥාප්තිය ඇඳින්නේ රූපයකට. කිසිම වෙලාවක රූප වේදනා සංඥා සංකාර කියන ස්කන්ධයන්ගෙන් මේ නාම රූප දෙකෙන් එකක්වත් මේකට අහු වෙන්න තියන්න එපා තියෙන්න බෑ. එහෙම වුණොත් නාම රූප දෙක නිසා හටගත්ත මේ විඥාණයට නාම රූප දෙක හසු නොවුනොත් විඥාණය අනාහාරව නිරුද්ධ වෙනවා. නාම රූප නිරෝධයෙන් විඥාණය නිරුද්ධ වෙනවා කියන එකයි නිවන කියලා කියන්නේ. නිවනට මඟ. එතකොට අඩි සලකුණු නැහැ. අතන ඉඳන් ආවේ අතෙන්ට යන්නේ කියන තැන නිමිති හිටින්නේ. හරි. ඕක තේරුණා වෙන්න ඇති. දැන් මම ඔයගලන්ට කියලා දෙනවා. ඕක ජීවිතයෙන් දකින්න ඕනේ හැටි පොඩ්ඩක් භවනා කරන හැටි. දැන් සම්මත පරමාර්ථ දෙක වෙන් වෙන්න ඕනේ. නාම රූප දෙකෙන් ප්‍රඥප්ති වෙන් කළා ගන්න ඕනේ. ප්‍රඥප්තියට නැත්තම් විඥාණයට නාම රූප දෙක ගෑවෙන්නවත් බෑ. මේ විඥාන තිත්‍යක් රූප වේදනා සංඥා සංකාර කියන්නේ රූප වේදනා සංඥා සංකාර කියන නාම රූප දෙක විඥානේ පවතින තැන. විඥානේ පැවතුනොත් නිරුද්ධ වෙන්නේ නැහැ. ඒ හින්දා විඥාණයට තිතියක් දෙන්න එපා. මේ විඥාණයට නාම රූප දෙක අහු වෙන දෙන්න එපා. නාමං ඒකවන්තෝ රූපං ဒ ුතියන්තෝ විඥානං මජ්ජේ. නාමයේ එක්කන්තයක් රූපේ එක්කන්තයක් විඥානයේ මැදයි කියලා අපි මජ්ජ සූත්‍රයේදී කතා කළානේ. ආධ්‍යාත්මික ආයතන එක්කන්තයක් බාහිර ආයතන එක්කන්තයක් විඥානං මජ්ජේ. මේ නාමයන්තයට හෝ ගියොත් මේ විඥානය කියන්නේ දැනගැනිල්ල. මිනිස්සයා කියන දැනගැනිල්ල රූපයකට දැම්මොත් රූපයන්තේ නාම ධර්ම වලට දැම්මොත් නාමයන්තේ. නාම රූප දෙකෙන් එකකටවත් යන්න බෑ. විඥානං මජ්ජේ දැනගැනිල්ලක් විතරයි. විඥානයක් විතරයි. ආධ්‍යාත්මික ආයතන එක්කන්තයක් බාහිර ආයතන එක්කන්තයක් මිනිස්සයා කියලා කෙනෙකුට මිනිස්සයා කියන අදහසක් එනවා. මිනිස්සයා කියලා කියන්නේ මේ ඇහැටයි කියලා දැම්මොත් ආධ්‍යාත්මික පැත්තේ මිනිස්සයා දකින්නේ ඇහෙන් කියලා දැම්මනම් ආධ්‍යාත්මික පැත්තේ නැත්නම් මිනිස්සයා කියලා කියන්නේ රූපෙටයි කියලා රූපේ පැත්තට ගියාම බාහිරන්තේ. ඇහැ පැත්තට රූපේ පැත්තට තිරින්න බෑ. විඥාන මජ්ජ මිනිස්සයා කියන දැනගැනිල්ලක් ඇති වුණා. දැනගැනිල්ල කියන එක ඇහැ රූපේ නැති වෙන එක ඇහැ රූපෙට අයිති නෑ. ඔය විදියට ගත්තාම කෙටියෙන් විපාක නාම රූප දෙක පැත්තේ ප්‍රඥප්ති වශයෙන් සම්මත නිමිති කිසිවක් ලැබෙන්න බෑ. ලෝකෙ ඉවරයි. ප්‍රශ්න ඉවරයි. විපාක නාම රූප දෙක පැත්තේ ප්‍රඥප්ති තිබුණොත් සම්මත නිමිති තිබුණොත් දුව පුතා අම්මා තාත්තා රන් රිදී මුතුමැණික් ගෙවල් දොරවල් ලෝකයක් හම්බ වෙයි. විපාක නාම රූප දෙක පැත්තේ ප්‍රඥප්ති ආදේශ නොවුණු ශුන්‍යතාවයක්. ඔයගලන්ට තියෙන්නේ නාම රූප දෙකක් තියෙනවා කියලා බලන්න ප්‍රඥප්තියක් තියෙයි. රූපයේ කුණ පොරස් ටිකක් සතර මහා ධාතු කන බොන ආහාරයෙන් ස්පර්ශය නිසා හටගත්ත වේදනා සංඥා චේතනා කියලා ඔන්න ඔය වගේ ප්‍රඥප්ති ටිකක් විතරයි තියෙන්නේ. පරමාර්ථය හඳුන්වන්නට තියෙන ප්‍රඥප්ති ටිකක් විසක තියෙන්නේ ඒ නාම පෙනෙන විපාක පැත්තේ නාම රූප දෙක පැත්තේ අම්මා තාත්තා අයියා අක්කා දුව පුතා කියලා ප්‍රඥප්ති නැහැ. පරමාර්ථය වහගෙන ඉන්න ප්‍රඥප්ති නැහැ. විමසනකොට අතුරුදහන් වෙන්න ප්‍රඥප්ති නැහැ. විමසනකොට මතුවෙන්න පරමාර්ථ කියලා එකක් නැහැ. පේන්න විමසන්න දෙයක් නැහැ. පේන්නම තියෙන නාම රූප දෙක කියන එකක් එනවා. ප්‍රඥප්තිය කියන එක තමන් තුළ ඉපද නිරුද්ධ වෙනවා. හරි. ඒක ජීවිතයෙන් ලං කරගන්න භාවනා කරන්නේ මෙන්න මෙහෙමයි. දැන් හරි. ඔයගොල්ලෝ සීලයක පිළිපදින්න තම තමන් හැකි ශක්ති ප්‍රමාණයෙන් ඊට පස්සේ තමන්ගේ චිත්ත සමතය ඇති කර ගැනීම සඳහා සති නිමිත්ත හිත තියාගන්න. එහෙම නැත්නම් කුමර හෝ සමතකමඨහනකින් ආනාපාන සතිය බුදු ගුණ අසුභේ මෛත්‍රිය වගේ සමතකමඨහනකින් හිතක් ටිකක් වඩලා විදර්ශනා කරන්ට මෙන්න මෙහෙම. කොහොමද අපි කියමු අපිට සිහි වුණා අම්මා කියලා සිහි වෙනකොටම දැන් අපිට සිහි වෙන්නේ අම්මා කියන නමත් එක්කම රූපයක්. ඒ කියන්නේ නාම රූප දෙක පැත්තට ගිය හුරුවනේ. එතකොටම අපි පෙන්වන්න ඕනේ අම්මා කියලා සිහි වෙනකොට කන බොන ආහාරයෙන් හැදුණු ආහාර නිසා හැදිලා රූපයක් ඇස් ඉදිරියට ආවා. හිත ඊට අනුගත යෙදිලා
නාම ධර්ම ටික උපන්න නිසා පෙවුණා. ඔක ටිකක් දියුණුවම එච්චර විස්තර කරන්න ඕනෙත් නැහැ. පෙවුණාම කියන එකට එනවා. එතකොට මේ නාම රූප දෙක නිසා අම්මා කියන ප්‍රඥප්තියක් මංගාව ඇති වුණා. නාම රූප දෙක නැති වෙනකොට මේ ප්‍රඥප්තිය මංගාව නැති වෙලා තියෙනවා. එහෙනම් මම අම්මා කියලා දැනගන්න මේ ප්‍රඥප්තිය අතීතයේදී නාම රූප දෙකේ තිබිලා නැහැ. ඒ නිසා මන් තුල හටගෙන තියෙන්නේ. දැනුත් අම්මා කියලා සිහි වෙනකොට මේ පෙනෙනවා කියන පැත්තේ නාම රූප දෙකේ අම්මා කියන නාම රූප දෙකේ මෙහෙම අම්මා කියන ධර්මතාවයක් තියෙනවා නෙමෙයි. නාම රූප දෙක නිසා අම්මා කියන ප්‍රඥප්තියක් ඇති වෙයි. මෙහෙම දෙයක් දැන්ද තිබුණා තියෙනවා නෙමෙයි. අනාගතයේද අම්මා කියන ධර්ම ප්‍රඥප්තියට අයිති දෙයක් නාම රූපේ දෙකේ තියෙනවා නෙමෙයි. එදාට දේ නාම රූප දෙක දකිනකොට තමන් ගාව අම්මා කියන ප්‍රඥප්තියක් සිහි වෙයි. තිබුණත් නෙමෙයි, තියෙනවත් නෙමෙයි, තියෙන්නේද නැහැ. ආපහු ඔන්න දරුවා කියලා සිහි වෙනවා. දැන් සිහි වෙන්නේ දරුවා කෙනකොටම බැහැර ඉන්නවා හිටිය කියන තැනකින් රූපයක් සිහි වෙනවා. එතකොට ආපහු පෙන්නනවා ඒක නෑ, ඒක වැරදි කියන එක ලෙහෙන්න ඕනේ ආපහු. කන බුන ආහාරය නිසා ඇහැදුනා මේ ටික විස්තර කරන්නේ මුලදි විතරයි. මුල පස්සේ විස්තර කරන්න ඕනේ නැහැ, හුරු වෙනවා. ඒ ආහාරයෙන් හැදුණු ඇස් ඉදිරිපිට රූපයක් ආවහම හිත ඊට අනුගත යෙදුණු හින්දා රූපේ පෙවුණා. පෙනෙනකොට පුතා කියන අදහසක් මංගාව ප්‍රඥප්තියක් ඇති වෙලා තියෙනවා. මේ නාම රූප දෙක නිසා පුතා කියන ප්‍රඥප්තියක් ඇති වෙලා තියෙනවා. එහෙනම් මේ පුතා කියන ප්‍රඥප්තිය අතීතයේද මේ නාම රූප දෙකේ තිබුණේ නැහැ. එතකොට ඔන්න පුතා කියන ප්‍රඥප්තිය වෙන් කරලා ගන්නවා මේ පෙනෙන පැත්තේ නාම රූප දෙක අනගුණ ආහාරයෙන් හැදුණු ඇහැට රූපේ ආවා, හිත ඊට අනුගතව ඒ දිල රූපේ පෙවුණා. ඔන්න හොඳට වෙන් කෙරුවා, එච්චරයි පේන්නේ. හැබැයි පේන දේ මේ පුතා නෙමෙයි, පේන දේ බලාගෙනත් පුතා නෙමෙයි. මේ පෙනෙන සටහන ප්‍රඥප්තියට ගෑවෙන්නවත් බෑ. මේ පෙනෙනකම නිසා පුතා කියන ප්‍රඥප්තිය මංගාව ඇති වෙලා තියෙනවා. හැබැයි අතීතයේදී එහෙම පුතා කියලා දැනගන්නකොටත් මේ නාම රූප දෙකේ ප්‍රඥප්තිය රයිති දැනක් තිබුණේ නැහැ. ඒක වෙනමම එකක්. ඔන්න බැලුවා. දැන්ද පුතා කියලා සිහි කරනකොට බැහැර තියෙන්නේ නාම රූප කියන ධර්මතාවයක්. කන බොන ආහාරයෙන් හැදුණු රූපික ස්පර්ශයෙන් හැදුණු නාමිකුයි. ඒ නාම රූප දෙකේ මේ පුතා කියන ප්‍රඥප්තිය කොහෙවත් නැහැ. මන් තුලම සිහි වෙන එකක්. අනාගතයේද පුතා කියලා සිහි වෙන ප්‍රඥප්තිය මේ නාම රූප දෙකේ කොහාටවත් අයිති තැනක නැහැ. ඒ නාම රූප දෙක ඇස් ඉදිරි පිටට එනකොට, කන ඉදිරි පිටට එනකොට පුතා දකින්න පුතාගේ හඬ කියන ප්‍රඥප්තිය ඇති වෙයි. ප්‍රඥප්තිය නැති වෙයි කියලා බලනවා. ඔහොම සිහි වෙන අරමුණු වල ඕගොල්ලන්ට සිහි වෙන්නේ බහැර. අපිට සිහි වෙන ප්‍රඥප්තිය රූපවත් වෙලා අද දවසේදී ඒ රූපවත් වූ දේ බහැර තියනවා කියන තැනකින් ඕගොල්ලෝ පෙන්නනවා නෑ බහැර තිබුණේ නාම රූප කියලා දෙකක්. ඒ නිසා මේ වගේ සිහි කරන්න පුළුවන් මේ වගේ දැනගැනීම කියන ප්‍රඥප්තියක් මන් තුලයි හටගත්තේ කියලා පෙන්නනවා. දෙක දැනුත් වෙන්නේ එහෙමයි, අනාගතයටත් වෙන්නේ එහෙමයි කියලා පෙන්නනවා. ගහක් කියන්නකො, ගහ කියනකොට කොහොඹ ගහක් කියන්නකො, රෝස මලක් කියන්නකො. කොහොඹ ගහ කියනකොට බහැර තියෙන එකක් හැටියට ඕගොල්ලන්ට පේන්නේ. ගහකුත් ඇදේ හිතට කොළවල හැඩෙත් කියන්න පුළුවන් වෙයි. ප්‍රඥප්තිය කියන එක එච්චර රූපයකට කාවැදිලා තියෙනවා. නමුත් ඕගොල්ලෝ අර හැඩේ කියන්න පුළුවන්, සටහන කියන්න පුළුවන් ඒ විස්තරත් එක්ක තියෙන රූපේ. ආහාරය නිසා ඇහැදී රූපය සිදිරි පිටට ආවහම හිතේට අනුගත යෙදුණුකම හින්දා පෙවුණා. ඔන්න පෙවුණා. පෙනෙනකොට කොහොඹ කියන වෙනම ප්‍රඥප්තියක් මංගාව ආවේ. අපි දන්නවා පහු කාලෙදී මේ ප්‍රඥප්තිය මේක දිහා බලලා තමයි මේ රූපේ පෙනෙන එක කොහොඹ වෙලා තියෙන්නේ. කොහොඹ කියන එක පේන්න තියෙනවා විමසුවොත් අතුරුදහන් වෙනවා. පරමාර්ථය කියන්නේ පේන්නේ නැහැ. පටිව්‍යාපෝ තේජෝ වායු කියන සතර මහා ධාතුයි ආහාර ඕජාවෙන් හැදෙන්නේ කියන පරමාර්ථයක් රූපේ තියෙන විමසනකොට මතුවෙනවා කියන එකක් මේ කොහොඹ ගහ කියන තැනක සම්මත පරමාර්ථයක් තියෙන්නේ. දෙක වෙන් වෙනවා. එතකොට පරමාර්ථ වශයෙන් පෙනෙනවා කියන තැනක් තියෙනවා. ඒ නිසා කොහොඹ කියන ප්‍රඥප්තියක් ඇති වෙලා තියෙනවා. අතීතයේදීත් මේ කොහොඹ කියන ප්‍රඥප්තියට අදාළ දෙයක් පෙනෙන පැත්තේ තිබිලා නැහැ. දැනුත් විපාක නාම රූප දෙක පැත්තේ පරමාර්ථ පැත්තේ පෙනෙන පැත්තේ
නාම රූප දෙක නිසා කොහොඹ කියන ප්‍රඥප්තියක් උපදී. මේ කොහොඹ කියන ප්‍රඥප්තියට අයිති දෙයක් මේ පැත්තේ නැහැ. අනාගතයේද මේ රූපය දකිනකොට කොහොඹ කියන ප්‍රඥප්තියක් ඇති වෙයි. ඒ මේ රූපයේ පෙනෙන එක නැති වෙනකොට ප්‍රඥප්තිය මංගව නැති වෙයි කියලා බලාගෙන යන්න කාලයක් යනකොට පෙනෙන පැත්තේ ඕගොල්ලන්ට නිමිති නැහැ. අම්මා තාත්තා දුව පුතා ගස් කොළන් කියලා නිමිති නැහැ. ඒව නිසා Taman තුල අම්මා තාත්තා දුව පුතා ගස් කොළන් ගෙවල් දොරවල් යාන වාහන ඉඩ කඩන් රන් රෙදි මුතු මැණික් කියලා ඇති. ඒවා සිහි කරාට සිහි කිරීම මාත්‍රයක් විතරයි Tamanගේ මනසේ. එයාට පරමාර්ථය වෙනම මේ දෙක හොඳටම වෙන් වෙලාම පෙනෙන කිසිම ආයාසකින් තොරව මොන විදිහටවත් මේ දෙන්න එකක් නෙමෙයි දෙකක්මයි කියලා එළඹ සිටි දවසට කටයුත්ත කළා. මත්තේ කටයුත්තක් නෑ. රහතන් වහන්සේ කියලා කියන පරමාර්ථය ප්‍රඥප්තිය දෙක වෙන් කරන තැන ගණ්ඩ මහන්සි වෙන්න ඕනේ නෑ. එළඹ සිටියා. සේක කියලා කියන්නේ මේක ගණ්ඩ දෙක වෙන් කරන්න මහන්සි වෙනවා. පෘථග්ජනය කියලා කියන්නේ දෙක එකකට දාගෙන ජීවත් වෙනවා. පෘථග්ජනය කියන්නේ මේ ප්‍රඥප්ති පරමාර්ථ දෙක කුර දාගෙන ජීවත් වෙනවා. ඒක දුක. ශේක පුද්ගලයා කියන්නේ දෙක වෙන් කරගන්න ටික හික්මන නාම රූප දෙක නිසා ප්‍රඥප්තිය විඥානය ඇති වෙනවා. නාම රූප දෙක නැති වෙනකොට නැති වෙනවා විඥානය. මේ විඥානේ නාම රූප දෙකට අයිතිත් නෑ. නාම රූප දෙක විඥානයට අයිතිත් නෑ. විඥානය කිව්වේ කොහොඹ ගහ කියන දැනගැනිල්ල දැනගන්නකම අර මැට් පැදුර පායි කියලා දැනගන්නකම තමයි විඥානය. පෙනෙනකම තමයි නාම රූප. නාම රූප දෙක නිසා විඥානේ නාම රූප දෙකට අයිතිත් නෑ. නාම රූප දෙක විඥානයට අයිතිත් නෑ. පැදුර කියලා දැනගන්නකම පෙනෙන එකට අයිතිත් නැහැ. පෙනෙන එක පැදුර කියලා දැනගන්නකමට අයිතිත් නැහැ. මේ දෙක නිසා වෙනස් කියලා. එතකොට තමන්ට මතක තියෙන සිහි වෙන අරමුණක්ම විදර්ශනා කරන තුන් කාලෙම. විදර්ශනා කරන්නේ බහැර නාම රූප දෙකක් නිසා තමන් ගාව ප්‍රඥප්තියක් ඇති වෙලා තියෙනවා මිසක මෙහෙම ප්‍රඥප්තියක් රූපවත් වූ මේ බඳු දෙයක් නාමවත් වූ මේ බඳු දෙයක් පෙනෙන ඇහෙන පැත්තේ තිබුණේ නැහැ. ස්පර්ශ ආයතන හය පැත්තේ ප්‍රඥප්තියක් තිබුණේ. ඒ නිසා තමන් තුළ ඇති වුණා. දැනුත් ස්පර්ශ ආයතන හය පැත්තේ මේ වගේ ප්‍රඥප්ති තිබිලා හම්බ වෙනවවත් ප්‍රඥප්ති තියෙනවවත් නෙමෙයි. ඒ පෙනෙන ඇහෙනවා කියන එක, ගඳ සුවඳ දැනෙනවා කියන එක, රස විඳිනවා කියන එක එනකොට තමන් තුළ සිහි වෙනවා. මල් සුවඳ, කෝපි සුවඳ, කපුරු සුවඳ, කැවුම් සුවඳ කියලා ඒ සුවඳ නිසා ප්‍රඥප්තිය එනවා මිසක ප්‍රඥප්තිය තුළට මේ සුවඳයි මේ ප්‍රඥප්තියට සුවඳට ප්‍රඥප්තියට අයිති නැහැ. ඊගාවට බල්ලෙක් බුරනවා, වාහන සද්දයක්, මිනිස්සෙක් කතා කරනවා වගේ කියන ප්‍රඥප්තිය ඇති වෙනවා. ගිරවෙකෑ ගහනවා කියලා. ශබ්දය කියන එක නාම රූපයි, පරමාර්ථයක්, යථාර්ථයක්. මිනිස්සෙක්ගේ සද්දේ ගිරවෙකෑ ගහනවා, වාහනයක් එනවා කියලා දැනගැනිල්ලක් විතර විඥානමයි. නාමං ඒකෝන්ත රූපං ဒ ුතියන්ත රූපං ඒකෝන්ත නාමං ဒ ුතියන්ත විඥානමයි. විඥානයේ මැදයි. මේ දෙකේ එක පැත්තකටවත් යන්න එපා. ගියොත් අන්තයක්. ඒ නිසා මේ දෙක නිසා හටගන්න විඥානේ මේ දෙක නැති වෙනවා. ওই විදිහට ඔහොම බල යනකොට හොඳට තේරෙයි පෘථග්ජන කෙනා කොහොඹ ගහක් ගැන කතා කරනකොට කොහොඹ ගහ කියන ප්‍රඥප්තියයි මහ භූත රූපයයි දෙක එකට දාලා මේ රූපය කොහොඹයි කියන තැනකින් කතා කරනකොට රහතන් වහන්සේ ඒ රූපය නිසා තමන්ගව සිහි වෙච්ච ප්‍රඥප්තියක් කියන තැන අල්ලගෙන කොහොඹ කියන එකෙන් කතා කරනවා. මෙයාගේ ප්‍රඥප්තිය නිරුද්ධ වෙනවා. නිමිති නැහැ. නාම රූප දෙකේ කලම මෙයාට කර්ම රැස් වෙන්නේ නැහැ. අරයා කොහොඹ කියලා කතා කළාම ඒ කොහොඹ කියන ප්‍රඥප්ති රූපයකට අයිති නිසා රූපේ පවතින දෙයක් නිසා මෙයාට කොහොඹ නිරුද්ධ වෙන්නේ නැහැ. ඒක කර්ම වෙනවා. එතකොට විදර්ශනා කරනවා කියලා කියන්නේ භාවනා කරනවා කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි. Tamanට මේ නාම රූප දෙක නිසා හටගත්තු විඥානයේ නාම රූප දෙකේ පිහිටලා පංච උපාදාන ස්කන්ධයක් හැදිලා අපිට තියෙන්නේ. ප්‍රඥප්තිය පරමාර්ථය දෙක එක ගොඩට වැටිලා තියෙන්නේ. අපිට ප්‍රඥප්තිය වෙන් වෙලා නැහැ. පුද්ගලික සත්වයක් කියන රූපය ඇඳෙන්නේ. මේකදී අනිත් පැත්තට කරනවා
පරමාර්ථමය ස්වභාවය නිසා පෙනෙන දේ නිසා නාම රූප නිසා ප්‍රඥප්තියක් ඇති වුණා. මේ ප්‍රඥප්තිය පෙනෙන පැත්තේ තිබුණත් නෙමෙයි තියෙනවත් නෙමෙයි තියෙන්නේ නැති තුන් කාලෙම පෙනෙනවා. අම්මා පුතා දුව කොහොඹ ගහ ගලක් කියන එක සිහි වෙන ගානේ මොන හරි දෙයක් සිහි කරනකොට පෙනෙන තැනක තිබුණේ නාම රූපයි කියලා පෙන්වන්න ඇහැ කන බොන ආහාරයෙන් හැදුනේ ඇහැ නිසායි රූප පෙවුනේ ඊට අනුව හිත අනුගත උපන්න හින්දා ඒක පෙනුනේ ඒ රූපයක් පෙනුණු හින්දායි රූපයක් පෙනෙනවා කියන තැනක පෙනෙනවා කියන එක නාමයි පෙනුනේ රූපේ නාම රූපයි රූපයක් පෙනෙනකොට කොහොඹ දරුවෙක් කියන ප්‍රඥප්තිය ඇති වුණා මේ කොහොඹ කියන දරුවා කියන ප්‍රඥප්තිය මේ නාම රූප දෙකේ අතීතයේ තිබෙත් නෑ ඕගොල්ලන්ට එක අරමුණයි දෙකයි නුවණ විදර්ශනා කරන්න ඕනේ මොනතරම් ඇත්තද කියන එක හොද්දට හිත පිළිගන්න තැනකට එනවා රූපය කන බොන ආහාරයෙන් හැදිලා තියෙන්නේ ස්පර්ශය නිසා ඒක පෙවුනේ එතකොට කොහොඹ කියන අදහසක් ආවහම මේ කොහොඹ කියන අදහස මේ නාම රූප දෙක එකකවත් නැහැ තිබුණ නැහැ කියනකොට ඒක පිළිනුගෙන පිළිගන්නවා දැනුත් නැහැ අනාගතෙත් නැහැ කියලා ඔන්න ඔහොම ටික ටික බලනවා ආයෙ සමතකමටහනකින් හිත වඩනවා ආයෙත් බලනවා ආයෙ සමතකමටහනකින් හිත වඩනවා කියන ටික කරන්ද නොබෝ දවසක් යතෝ සම්මසති කන්දානං උද්‍යප්පය ලබතේ පීතිපාමුජ්ජං අමතං තම් විජානත මේ වගේ ස්කන්ධයන් එතන ස්කන්ධයන්ගේ උදේවැය බැලුවොත් නොබෝ දවසකින් නිවන දැකලා ප්‍රීති ප්‍රමෝදයටපත් වෙනවා ප්‍රමෝදය නිසාම ප්‍රීතිය නිසාම පස්සද්ධිය නිසාම සැපේ නිසාම හිත සමාධි නිසාම ඇත්ත දකින්න නිසා කලකිරෙන නිසා කෙලෙසුන්ගෙන් ආශ්‍රයෙන් මිදෙනවා කියන ටික චේතනා කරමින් තොර ප්‍රාර්ථනා කරන්න ඕනේ වෙනවා. උදේවැය බලන එක විතරක් කරන්ඩ නාම රූප දෙකේ ශුන්‍යතාවය දකින්න එකටයි නිවන කියලා කියන්නේ. අනිමිත්ත ශුන්‍යත අපනිහිත. මොකද ඒක නිවන හින්දා නෙමෙයි. එහෙම දකිනකොට හටගත් දේ නිරුද්ධ වෙනවා කියන එක පෙනෙනවා Tamanට. ශුන්‍යතාවය එළඹ සිටිනවා. ලෝක නිරෝධය ලෝකයක් පනවන්න බෑ ස්පර්ශ ආයතන හයේ. ලෝක නිරෝධය පේන ටක් ගාලා මේ ස්කන්ධේ උදිවේ බල බල ටික දවසක් යනකොට ලෝකෝත්තර දර්ශනය දකිනකොටම ශුන්‍යතාවයේ දකින්නේ. අනිමිත්ත ශුන්‍යත අපනිහිත බවයේ දකින්නේ. ස්කන්ධ ටිකේ. පරමාර්ථයේ දකින්නේ. එතකොට හටගත් දේ නිරුද්ධයි කියන එක පේනවයි බේන්නේ. ඒ හින්දායි ස්කන්ධයේ උදිවේ බලනකොට මේ ශුන්‍යතාවය නෝ කලකින් නාම රූප දෙක එළඹ සිටින හින්දා ඒක දකින හින්දායි නිවන දැකලා ප්‍රීති ප්‍රමෝදය උපදිනවා කියලා කිව්වේ. එහෙම ප්‍රීති ප්‍රමෝදයේ උපදිනවා කියන එකට ප්‍රාර්ථනා ඕනේ උදේවැය විතරක් බලන්න. එතකොට ප්‍රමෝදය ඇති වුණාම ප්‍රීතිය ඇති වේවා, හිත කය දෙක සංසිඳේවා, සැපසහගත වේවා, හිත සමාධි වේවා, ඇත්ත පෙනේවා, කලකිරේවා, හිත මිදේවා කියලා ප්‍රාර්ථනා ඕනේ වෙනවා. නොබෝ දවසකින් කටයුත්ත කළා මත්තේ කටයුත්තක් නැහැ කියන තැනටම ඇවිල්ලා ඉන්න පුළුවන්. එච්චරට ඍජු ප්‍රතිපදාවක් මේ මොකද මේක අර වෙනදා වගේ රබර් බෝලයක් යටෝබාගෙන ඉන්න තැන සිද්ධියක් නෙමෙයි මේ කතා කරන්නේ විමසනකොට අතුරුදහන් වෙන පේන්න නැහැ මතු කළ ගන්න කියලා පරමාර්ථය මතු කළ සම්මතිය අතුරුදහන් කරන්න මැදින් උත්සාහවත් වෙනවා වගේ තැනක සිද්ධියක් නෙමෙයි එතෙන්ට එන්නෙම නැති සිද්ධියක් මේකෙන් තියෙනවා ඉතින් මෙතන හරීම වටින තැනක් මේක ජීවිතේ දකින්න යොදා ගන්න හැමදෙනාම උත්සාහවත් වෙන්න ඒ සඳහා මේ දේශනාව හේතුපනිශ්‍රේම වෙත්වා කියලා මතක් කරනවා